හරි. එතකොට දරුවාගේ 7 වසරේ පළවෙනි පාඩම තමයි ශාක විවිධත්වය කියලා කියන්නේ. ශාකවල විවිධත්වය. අපි දන්නවා අපි යවට ශාක ගොඩාක් තියෙනවා. 7 වසරේදී ඔයාලා මේ ශාක ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදලා ඉගෙන ගන්නවා. කොටස් දෙකකට බෙදලා ඉගෙන ගන්නවා. මෙන්න මෙහෙමයි ඒක බෙදන්නේ. අපි දන්නවා සමහර ශාකවල මල් පිපෙනවා, සමහර ශාකවල මල් පිපෙන්නේ නැත. මල් පිපෙන ශාක තියෙනවා, මල් පිපෙන්නේ නැති ශාක තියෙනවා. මල් පිපෙන ශාකවලට අපි නමක් කියනවා සපුෂ්ප ශාක කියලා. සපුෂ්ප ශාක. සපුෂ්ප ශාක මේ ශායන නෙමෙයි sorry. පයන ශායන. ඔයාලා කියන්නේ පයන ශායන කියලා නේද? සපුෂ්ප කියන්නේ අනිත් ශායන නේ. ඒක තමයි සපුෂ්ප ශාක. අනික් ශාක වර්ගයේ තමයි අපුෂ්ප ශාක කියලා කියන්නේ. එකක් සපුෂ්ප ශාක, අනිත් වර්ගය අපුෂ්ප ශාක. සපුෂ්ප ශාකයි අපුෂ්ප ශාකයි. සපුෂ්ප කියලා කියන්නේ මල් පිපෙන ශාක. සපුෂ්ප ශාක කියන්නේ මල් පිපෙන ශාක වලට. අපුෂ්ප ශාක කියන්නේ මල් පිපෙන්නේ නැති ශාක වලට. ඒ වගේ මල් පිපෙන්නේ නැහැ. කොහොම මතක තියාගන්න කෙටියෙන්. වර්ග දෙකයි සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක. සපුෂ්ප වල මල් පිපෙනවා, අපුෂ්ප වල මල් පිපෙන්නේ නැත. ඒකයි කියා දුන්න ප්‍රධානම කාරණය. එහෙම කියලා අපි එක එකට උදාහරණ කතා කරා. සපුෂ්ප වල ගන්න ගොඩාක් ශාක. රෝස, වද, ඇන්තූරියම්, අඹ, පොල් ගෙඩි හැදෙනවා නම් මල් පිපෙනවා. මතක තියාගන්න එහෙම. ගෙඩි හැදෙනවා නම් මල් පිපෙනවා අනිවාර්යෙන්. හරිද? අඹ ගෙඩි හැදෙනවා එහෙනම් අඹ මල් පිපෙනවා. කජු හැදෙනවා, කජු මල් පිපෙනවා. රෝස් දැන් ඔයාලා කියන්නේ රෝස් වල ගෙඩි නෑනේ කියලා. එහෙම වුණාට මල් පිපෙන ශාකත් තියෙනවා. ගොඩාක් ඒ වගේ පුතේ මල් පිපෙනවා නම් ගෙඩි හැදෙනවා. හරි? සපුෂ්ප ශාක කියන්නේ මල් පිපෙන ශාක. අපුෂ්ප කියන්නේ පිපෙන්නේ නැති ඒවා. මොනවද අපුෂ්ප ශාක වලට උදාහරණ? අපි ගීසතිය රූප දදා පෙන්නනවා. අපුෂ්ප වලට උදාහරණ ගීසතිය අපි පෙන්නනවා. මතක ඇති. මීවන කියලා ශාක වර්ගයක් තිබුණා. මීවන. ඊට පස්සේ අර පාසි වර්ග මොනවද? මීවන තිබුණා, පර්ණාංග තිබුණා, ඊට පස්සේ මඩු කියලා ශාකයක් තිබුණා, ඊට පස්සේ උස ගස් වර්ගයක් තිබුණා. මේ රූප ටික අපව මතක් කරගෙන ඉන්න. ඒකට මේක දැන් තේරෙන්න ඕනේ. ඊළඟ පියවරේදී අපි කතා කරේ ශාකයක තියෙන කොටස් ගැන. මම මේ කියවුණා ටක් ගාලා මතක් කරගෙන යන්නේ ආපහු මේ ටික මතක් කරන්න ඕනේ. මෙන්න පොළව. මෙන්න පොළව. මේක අපි හිතමු තක්කාලි පැලයක් පැලවෙලා තියෙනවා. මේ තක්කාලි පැලේ කඳ. මේ තක්කාලි පැලේ කඳ. මේ තක්කාලි පැලේ මුල්. අපි හිතමු තක්කාලි පැලේ පොඩ්ඩක් අතු වලට බෙදලා තියෙනවා. මේ තක්කාලි පැලේ දාල්. ඊළඟට මේ තක්කාලි පැලේ කොළ. හරි. ඊළඟට තක්කාලි කරේ අපි හිතමු තක්කාලි ගෙඩි හැදිලා තියෙනවා. ඒකත් හරි. ඊළඟට අපි හිතමු මේ ගහේ මලුත් තිබිලා තියෙනවා කියලා. මලුත් තිබිලා තියෙනවා. හරි. දැන් මේකේ කොටස් නම් කරන්න කිව්වොත් පුළුවන් ඔයාලට පුළුවන් ඉන්න ඕනේ අනිවාර්යයෙන්. බලමු. මේක තමයි හැමෝම දන්න කන්ද. මේවා තමයි අපි දන්න කවුරුත් පාත්‍ර. මයික් ඔෆ් කරන් ඉඳලා කමන්නේ ඔයාලම කියන්න. ඒකට තමයි පුරුදු වෙන්නේ. මේ තමයි පාත්‍ර. මේ පුෂ්ප. පුෂ්ප. මේ පුෂ්ප. ඊළඟට මේ පළ ගෙඩි. ගෙඩි වලට කියන්නේ අපි විද්‍යාවෙන් පළ කියලා. පළ කියන්නේ අර පන්නන පළ නෙමෙයි ඈ. පන්නන්න පළ කියනවා නෙමෙයි මාප්‍රන්න පයන්නයි තියෙන්නේ. ඊළඟට අපි කිව්වා මෙන්න මේ මුල ගැන. මුලේ කොටස් දෙකක් තියෙනවානේ. කෙලින්ම පහළට යන මුලට අපි කියනවා මුදුන් මුල කියලා. මේ කෙලින්ම පහළට යන ලොකු මුලට කියනවා මුදුන් මුල කියලා.
ඊළඟට එතනින් මේ පැත්තට යන මුල් වලට අපි නමක් කියනවා පාර්ශ්වික මුල්. පාර්ශ්වික මුල්. ඊළඟට මේ දල්ලට මම නමක් කිව්වා විශේෂ නමක්. ඔයාලා අහලා නැති එක. මොකද්ද මම කිව්වේ? කෙරවල තියෙන නම් අග්‍රස්ත. අග්‍රස්තය කියන්නේ කෙරවලටනේ. එහෙනම් මේක තමයි අග්‍රස්ත අංකුරය. අග්‍රස්ත අංකුරය. අග්‍රස්ත අංකුරය. ඊළඟට මම කිව්වා තව විශේෂ කාරණයක්. මේ අතු පටන් ගන්න තැනින් මම ඔයාලට බලන්න කියලා කිව්වා පොඩි පැලයක් අරගෙන. ලොකු ගස් නෙමෙයි පොඩි පැලවල කුප්පමෙනියා වගේ පැලවල මෙන්න මේ අතු පටන් ගන්න තැන තියෙනවා නිකන් පොඩි දළු වගේ જાතියක් තියෙනවා. චූටි දළු වගේ જાතියක්. මේ කෙරවලකට කියන්නේ අග්‍රස්ත අංකුරය කියලා. මෙන්න මේ චූටි දළු වගේ වට කියන්නේ පුතේ අපි මතක තියාගන්න පාර්ශ්වික අංකුරය කියලා. මොකද්ද කියන්නේ? පාර්ශ්වික අංකුරය. ඊට මදින්න මම ලියන්නේ නැහැ. පොඩි ලියන්නම්කෝ. පාර්ශ්වික අංකුරය. දැන් බලමු අපෝ. මුදුන් මුල, පාර්ශ්වික මුල, කන්ද, පළ, පුෂ්ප, පත්‍ර, දල්ලට කියනවා අග්‍රස්ත අංකුරය. මේ මැදින් එනවට කියනවා පාර්ශ්වික අංකුරය. කෙලින්ම පහළට යන එකට කියනවා මුදුන් මුල. පැත්තට යනවට කියනවා පාර්ශ්වික මුල් කියලා. හරිනේ? පටල ගන්න එපා. තව බැරුණා නිකන් මොනවද? අතු බැරුණා. අතුත් එන්න ඕනේ. අතුත් එන්න. ඊළඟට තව විශේෂ කාරණයක් කිව්වා. මේ පොළවෙන් යට තියෙන කොටස්. පොළවෙන් යට තියෙන කොටස් වලට මම විශේෂ නමක් කිව්වා. මොන පද්ධතිය කියලාද කිව්වේ? පොළවෙන් යට තියෙන ඒවාට. මූල පද්ධතිය කිව්වා. ඇයි මේ දෙකම මුල්නේ? පොළව යට තියෙන දෙකම මුල්. පාර්ශ්වික මුල් සහ මුදුන් මුල්. එහෙනම් මේ පොළවෙන් යට තියෙන වට පුතේ කියන්නේ අපි මූල පද්ධතිය කියලා. කියන්න පුළුවන් අපිට මූල පද්ධතිය. මූල පද්ධතිය. පොළවෙන් උඩ තියෙන ඒවට මොනවද කිව්වේ? මේ ඔක්කොටම. ඒවට කියන්නේ පුතේ අපි මොනවද? ප්‍රරෝහ පද්ධතිය. ඒ ප්‍රරෝහ පද්ධතිය කියන්නේ කිද? හේතුව තමයි ඒකෙන් අලුත් ශාකයක් හට ගන්නවා. උදාහරණයක් ගන්න. අඹ ගෙඩියක් හිටෙව්වොත් ඒ යටින් අලුත් පැලයක් එනවා. ඊළඟට අක්කපාන වගේ කොළයක් හිටෙව්වොත් අක්කපාන පැලයක් එනවා. ආලතිනේ අක්කපාන කොළ වලින් තමයි පැල එන්නේ. මඤ්ඤොක්ක ගහේ කඳ හිටෙව්වොත් කෑල්ලක් කපලා මඤ්ඤොක්ක පැලයක් එනවා. නේද? ඒ වගේ ඊළඟට දාස්පෙතිය මලක් හිටෙව්වොත් දාස්පෙතිය පැල ගොඩාක් එනවා. එහෙනම් පුතේ අලුතෙන් ශාකයක් බෝ කරගන්න පුළුවන් මෙන්න මේ උඩ තියෙන කොටස් පාවිච්චි කරලා. කඳෙන් පුළුවන්, පත්‍ර වලින් පුළුවන්, අංකුර වලින් පුළුවන්, පළ වලින්, පුෂ්ප වලින් මේ හැම එකකින්ම අලුත් කලයක් බෝ කරගන්න පුළුවන්. ඒකින්ද ඒ කොටස් වලට කියන්නේ අපි ප්‍රරෝහ පද්ධතිය. මොකද්ද කියන්නේ? ප්‍රරෝහ පද්ධතිය. මේ ඔක්කොටම කියන්නේ ප්‍රරෝහ පද්ධතිය. හරි? chat එකේ මොනවද දාලා තින්නේ? ඒ බෝඩ් එක මකන්න එපා ලියා ගන්න ඕනේ. ගිහතේ මේවා ලිව්වා. ගිහතේ මේ ඔක්කොම ලිව්වා. දැන් වෙලාවක් නැහැ පොතේ ලියන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන නම්. දළු නැද්ද? දළු වලට තමයි අපි කියන්නේ දළලට තමයි කියන්නේ මේ අග්‍රස්ත අංකුරය කියලා. දළලට තමයි කියන්නේ අග්‍රස්ත අංකුරය කියලා. හරි දළලට තමයි කියන්නේ අග්‍රස්ත අංකුරය කියලා. හරි. මේ ගිහතේ කියා දුන්නේ නේද? ලියා ගන්න ඕන කාට හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ටක් ගාලා ඊට තිනුව ඇඳලා ලිව්ව ඔක්කොම මම ගිය සතිය ආවේ නැහැ මට පන්ති වුණාම මැසේජ් එකක් දාන්න ගිය සතියේ රෙකෝඩින්ග් එක සම්පූර්ණයෙන් දෙන්න ටක් ගාලා බලමු උගන්නපු ටිකේ රූප ටික චමුදිකා උන්න පැලයක් තියෙනවා නේද? හරි මම තාටිකින් ඔන් කරන්නම් ආව.
දරුවනේ ස්ක්‍රීන් එක පේනවා නම් chat එකට දාන්න පේනවා කියලා. හරි පේනවා. වැඩේකින්ද හරි පාඩම වෙනව තමයි ශාකවල විවිධත්වය. අයියෝල මගින් දෙපා මේක. හරි එතකොට මම මේ රූපේ ගත්තේ ඔයාලගේ හත වසර විද්‍යාව අච්චුකොටේ. මේ කියන්නේ උද්‍යානයක දර්ශනයක්. ඔයාලට පේනවා මේකේ හුඟක් රූප තියෙනවා. හරි අපි කතා කරේ පුතේ මුලින්ම මල් තිබෙන ශාක ගැනනේ. මේ තියෙන්නේ ඒ වගේ මල් තිබිච්ච ශාක ගොඩාක්. ඔයාලට පේනවා ඇති පාට මල් වර්ග මෙතන බලා ගන්න පුළුවන්. කහ පාට මල්, දම් පාට මල්, ඊළඟට පිල් පාට මල්. එතකොට මේ තියෙන්නේ සපුෂ්ප ශාක. සපුෂ්ප කියන්නේ මල් තිබෙන ශාක. මේ ඔක්කොම එනම් ඔන්න මල් තිබෙන ශාක. ඊළඟට බලන්න. මේ තියෙන්නේ ඒ වගේ සපුෂ්ප ශාක ටිකක්. මේ ඔක්කොම කීකතිය අපි ලිව්වා. මේ ටික මම පෙන්නුවත් එක්කලා. ඒක මේ ටක් ගාලා යන්නේ. හරි. ඒත් මේ තියෙන්නේ සපුෂ්ප ශාක. හරි. මේ තියෙන්නේ සපුෂ්ප ශාක. ඒ කියන්නේ මල් තිබෙන ශාක. මෙන්න බලන්න. රෝස තියෙනවා. රෝස අපි දන්නවා රෝස වල මල් පිපෙනවා. එහෙනම් රෝස කියන්නේ සපුෂ්ප ශාකයක්. ඊළඟට මීවන වර්ගයක්. මං ගිතටි කියා දුන්නා පුතේ. මීවන කියන ඒ වගේ මල් පිපෙන්නේ නැත්ද? මීවන වල මල් පිපෙන්නේ නැහැ. එහෙනම් මීවන කියන්නේ අපුෂ්ප ශාකයක්. ඉද්දවල මල් පිපෙනවා. එහෙනම් සපුෂ්පයි. ගාඩිනියා. ගාඩිනියා වල වෙනවද? ඔය පිළ තියෙන්නේ. එහෙනම් ගාඩිනියා සපුෂ්ප ශාකයක්. කූඩලු සපුෂ්පයි. ආයතිම මීවන වර්ගයක්. ඒ කියන්නේ අපුෂ්ප ශාකයක්. මෙව එක්සෑම් එකට අහනවා. ඔය මීමන ගැන එහෙම හුඟක් වෙලාවට වාරි භාගය අහනවා. මතක තියාගන්න මීමන කියන්නේ අපුෂ්ප ශාකයක්. මෙන්න මේ ශාක වර්ග ගොඩාක් වලට දීලා තියෙනවා. බලමු. ඕලු. පිපෙනවද මල්? ඔව්. ඕලු මල් පිපෙනවා. පාසි. පාසි වල පිපෙනවද? නැහැ. මම කිව්ව පාසි වල පිපෙන්නේ නැහැ. පාසි වල පිපෙන්නේ නැහැ. සල් මල් කියලා එකක් තියෙනවා. එහෙනම් සල් කියන්නේ සපුෂ්ප ශාකයක්. නෙළුම් පිපෙනවා. සපුෂ්ප ශාකයක්. මඩු අන්න මං කියා දුන්නා. මඩු වල මල් පිපෙන්නේ නැත. දැනට එහෙනම් කීයක් කිව්වද? මඩු වල පිපෙන්නේ නැහැ. පර්ණාංග වල පිපෙන්නේ නැහැ. පාසි වල පිපෙන්නේ නැහැ. පද පිපෙනවා සපුෂ්පයි. මෑ වල පිපෙනවා සපුෂ්පයි. කරපිංච වල පිපෙනවා සපුෂ්පයි. වේදුරු අන්න අනිත් එක. වේදුරු වල පිපෙන්නේ නැහැ. වේදුරු අපුෂ්ප ශාකයක් මල් පිපෙන්නේ නැහැ. කටරොළු මල් පිපෙනවා එහෙනම් සපුෂ්ප ශාකයක්. සවන් පිච්ච පිපෙනවා සපුෂ්පයි. අන්න තව එකක් තියෙනවා. සයිප්‍රස් වල මල් පිපෙන්නේ නැහැ. පොල් පිපෙනවා. සැල්වීනියා අන්න තව එකක්. ඒක පිපෙන්නේ නැහැ. එහෙනම් බලන්න මෙතන තියෙනවා පුතේ මෙන්න මෙයාලා. පාසි වල පිපෙන්නේ නැහැ. මඩු වල පිපෙන්නේ නැහැ. බේදුරු වල පිපෙන්නේ නැහැ. සයිප්‍රස් වල නැහැ. සැල්විනියා වල පිපෙන්නේ නැහැ. ඔබට කියන්නේ. ඔව් කියන්නේ. මේ සැල්විනියා වල චූටි සුදු පාට මලක් හැදෙනවා. සැල්විනියා වල පිපෙනවද එන්න? ඔව්. මගේ ගාව තියෙනවා මේවා. මේ වතුරේ පාවෙන්නේ තියෙන්නේ. හරි. ඔයාලගේ බලන්න ඔයාලගේ හතුව දැක්කුවත මුණම් බලන්න සැල්විනියා වල මල් පිපෙන්නේ නැහැ කියලා තමයි දීලා තියෙන අච්චු පොතේ. ඔයාලගේ අච්චු පොතේ විදිහට ගණන් ගන්න බෑ. සැල්විනියා වල පුතේ ෂුවර් දෙක සැල්විනියා වලින්මයි ඉන්නේ කියලා ඒ මල වාට. ඒක කියන්නේ සැල්විනියා මලක් කියලාම ෂුවර් දෙක. සමහර වෙලාවට දරුවෝ මේ ඔය සැල්විනියාත් එක්ක තව පොඩි කැලෑටි බද්ධ වෙලා තියෙනවනේ. ඒකින් මලක් ආවද දන්නේ නැහැ. හරි පොඩ්ඩක් බලමු. දැන් ඔයාලගේ විද්‍යාව චුතේ නම් තියෙන සැල්විනියා වල මල් පිපෙන්නේ නැහැ. සැල්විනියා කියන්නේ
අපුෂ්ප ශාකයක් කියලා යක්ෂෝතිය තියෙනවා. මම තව ටිකක් ඉන්ටර්නෙට් එකේ බලලා ඇත්තටම බලන්න අපුෂ්ප මේ ඇත්තම සැලවීනියා වල මාතෘ වෙනවද නැද්ද කියලා. හරි මේ තියෙන්නේ මඩු කියන ශාකය. මේ තියෙන්නේ මඩු කියන ශාකය. මේකේ මාතෘ වෙන්නේ නැත. මඩු වල මාතෘ වෙන්නේ නැහැ. සර් සැල්වීනියා වල ඔව් වාරයකට පස්සේ හැදෙන්නේ. එහෙමද? හරි. ඒ මම වාරයක් මයික් එක තුනේ පොඩ්ඩක් වාරයක් ඔන් කරා. හැදෙන්නේ. හරි මම පොඩ්ඩක් ඔන්න මයික් එක ඔන් කරා. මත කෙනෙක් කියන්න බලන්න මේකේ නම මොකද්ද කියලා. මේ ශාකයේ නම මොකද්ද? Yes, eucalyptus. very good. හරි මතකයි. ඊටදී කට්ටිය යවුවම කවුරුත් දන්නේ නැතුව තිබ්බා මම ඔබට කියා දුන්නා. දැන් උන්න කට්ටිය දාලා යුකලිප්ටස් තමයි ශාකයේ නම. මට කියන්නේ. යුකලිප්ටස් සර් කියන්නේ මට ප්‍රශ්නයක් තියෙනවා. හරි අපරාධ දෙන්න මට. යුකලිප්ටස් කියන්නේ කපුෂ්ප ශාකයද අපුෂ්ප ශාකයක්ද? Apushpai. අපුෂ්ප. හරි ඔබ ප්‍රශ්න කරන්න දිනවා කියලා වහන් කරලා සර් ඔය එන්නත් තියෙනව නේද එන්නත්? මොකද සර් ඔව් සර් ඔය සයිනෝෆෝම් බූස්ටර් ෆයිසර් කියලා එන්නත් තියෙනව නේද? ඔව් ඔව් සර් ඒකේ මේ ඒ වගේ ආරක්ෂාවක් තියෙනවා සර්. ඒ ෆයිසර් කොහොමද හදන්නේ? මේ ආය මේ විදලා තියෙන කට්ටියටත් ඒ කොරෝනා හැදිලා තියෙනවනේ සර්. මට ඒක පැහැදිලි කරන්නකෝ. හරි මම හරි ඔයකට උත්තර දෙන්නම් දැන් ඔක්කොටම උත්තර දෙන්න. හරි උත්තර දෙන්න. හරි මයික් ඔෆ් කරලා නැමොම අඩක් ගහන්න පුතේ. අයි පාඩම් කරලා මේ දරු. අර chat එකට දාලා තියෙන ප්‍රශ්න ටික chat එකට දාලා තියෙන ප්‍රශ්න ටික හරි ඒකල එක දරුවෙක් ඇහුවා මේ අර කොරෝනා වලට දෙන ඉන්නත් වර්ග ගැන. දන්නවද ඉන්නත් වර්ග කීපයක් තියෙනවා. සයිනෝෆාර්ම් තියෙනවා, ෆයිසර් තියෙනවා. ඒක තමයි දැන් ලංකාවේ ගොඩක් වෙලාවට දෙන්නේ. සයිනෝෆාර්ම් සහ ෆයිසර්. ඊට අමතරව තව මොනවද දෙන්නේ? ඇස්ට්‍රාසෙනෙකා තියෙනවා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් තියෙනවා. ඊට පස්සේ ඇස්ට්‍රාසෙනෙකා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඊට පස්සේ මම මතකයි දාලා තියෙනවා. ඒකට ඔය එක එක හදන්නේ එක එක ක්‍රමයකට. දැන් ඔය කොරෝනා වලට දෙන ඉන්නත විතරක් නෙමෙයි. දැන් අපි හිතමුකෝ පිස්සු බල්ලෙක් කෑවා. මොකද කරන්නේ? බෙහෙතක් පිළිනවනේ. ඔය බෙහෙතුත් හදන්නේ අර විදියට තමයි. හැබැයි උකට දාන දේවල් තමයි වෙනස් වෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා සස්පෙල කරද්දී ඉගෙන ගනි මොනවද ඉන්නත් වලට දාන දේවල් කියලා. ඔයාලා කිව්වට විශ්වාස කරන්න ඉතින් සමහර වෙලාවට ඉන්නත් වලට සමහර වෙලාවට විෂ දානවා. ඉන්නත් වලට විෂ දානවා. එහෙනම් ඒ විද්‍යාවට පස්සේ මැරෙන්නේ නැත්තේ මැරෙන්නේ නැහැ. දරුවෝ මේ විෂවල තර අඩු කරලා තමයි යාලා දාන්නේ. ඒකට හේතුව ඒ විෂ අපේ ශරීරයට ගිහිල්ලා අපේ ශරීරයේ තියෙන විෂත් එක්කලා ෆයිට් කරනවා. ෆයිට් කරලා අපේ ඇඟේ තියෙන විෂ මරලා දානවා. ඒ හින්දා ඒවා ඉන්නත් වලට එකතු කරනවා. විශේෂ සැර මරලා තමයි ඉන්නත් එකතු කරන්නේ. දැන් ඔයාලා හොස්පිටල් කරද්දී ඉගෙන ගන්නවා මෙන්න මෙහෙම දේවල්. ප්‍රතිදේහ තවදනක් තියෙනවා ප්‍රතිදේහ ජනක කියලා. ඉතින් අර එන්නත් හදන හැටි කියා දෙන්න නම් මේ වචන දෙක කියා දෙන්න ඕනේ. මේ වචන දෙක කියා දෙන්න නම් ඔක්කොස්පල මේ සාමාන්‍ය 11 වසරටවත් එන්න ඕනේ. ඉතින් අත්වස් දින එක කියා දෙන්න කිව්වොත් වලට තේරෙන්නේ නැහැ. ප්‍රතිදේහයි ප්‍රතිදේහ ජනකයි මේ දෙකෙන් තමයි ඔය වැඩේ වෙන්නේ. එහෙනම් දැන් දෙපා ඉන්නත් වලට දාන දේවල් තමයි අර මම කිව්වේ. සමහර වෙලාවට හාවන්ගේ ඇඟට බැක්ටීරියා යොදලා වෛරස් ඉදලාම හාවන්ගේ ඇඟේ ඉබේම හැදෙනවා ඒවට මේ ඔරොට්ටු දෙන විදිහ ප්‍රභේද. ඊට පස්සේ හාවන්ගේ ඇඟේ තියෙන එක අරගෙන තමයි අපිට විදින්නේ. හාව විතරක් නෙමෙයි. හාවෝ, බල්ලෝ, මිනිහෝ ඒ වගේ සත්තුන්ගේ ඇඟට අර බැක්ටීරියා වෛරස් ඉන්නත් කරාට පස්සේ උන්ගේ ඇඟේ ඉබේට මේවට ආරක්ෂාව හැදෙනවා. ඊට පස්සේ ඒව අරගෙන අපිට විදිනවා. දැන් ඔයාලට හිතෙයි ඉතින් මේ සර් ඒ විස මේ හාවන්ට ඉච්චාට පස්සේ හාව මැරෙනවනේ කියලා. නෑ. හාව මැරෙන්නේ නෑ. හාව කියන්නේ හැම විසක්ම නෙමෙයි. සමහර තියෙනවා ඉතින් හාව මැරෙන්නේ නෑ. ඒ සත්තුන්ගේ ඇඟේ ඊට විරුද්ධව ආරක්ෂාවක් ඇති වෙනවා. ඒ ආරක්ෂාවෙන් අපි ගත්තට පස්සේ අපේ ඇඟට ඒක ඉන්නේ නෑ. ඒක කොරෝනා වල විතරක් නෙමෙයි. ගොඩක් ඒවාට එහෙම තියෙනවා. තව ප්‍රශ්නයක් කරුවේ දරුවා මේ යෝගී ආරක්ෂාව කොහොමද කියලා. ඒක දරුවෝ කිසිම ඉන්නතක ආරක්ෂාව 30ක් තහවුරු කරලා නැහැනේ නේද? දැන් එහෙම තහවුරු කරන ඉන්න කොච්චර ප්‍රමාණයක් ඕනේ නැහැනේ. කොරෝනා වලට ඉන්න 5-6ක් විතර තියෙනවා.
ඉතින් එකකින් ආරක්ෂාව 100% කියලා තහවුරු කරොත් මේක විද්‍යාවට පස්සේ හැදෙන්නේ නැහැ කියලා කිව්වොත් ඉන්න පහක් කරන්නේ මොකටද? එකක් තිබ්බනම් ඇතිනේ. ඒ නිසා දරුවෝ මේ කිසිම ඉන්නතකින් 100% ආරක්ෂාව හම් වෙනවා කියලා කොහෙවත් කියලා නැහැ. ඉන්ජෙක්ෂන් එක විද්දා කියලා මාස් ගලවගෙන මේ අත්හොලන්න දුරිකුත් එහෙම අනිවාර්යයෙන්ම කොරෝනා හැදෙනවා. දැන් ඊයේ මගේ යාළුවෙක් කොරෝනා හැදෙන්න නැති වුණා. යාළුවෙක් නැති වුණා මගේ වාටම නැති වුණා. ඊට පස්සේ ඊයේම තව මේ මගේ යාළුවා මේ තාත්තා කෙනෙක් නැති වුණා. ඒත් කොරෝනා හැදිලා. එතකොට දැන් මේ අපි හිතුවට කොරෝනා නෑ ඉවරයි කියලා නෑ කොරෝනා තියෙනවා. ගොඩක් වෙලාවට කොරෝනා වලින් මැරෙන්නේ වෙන වෙන ලෙඩ තියෙන කට්ටිය. උදාහරණයක් විදිහට අපි කියමුකෝ ඔන්න කාට හරි බහුගඩු වල ප්‍රශ්නයක් තියෙනවා. එයාට කොරෝනා හැදෙනවා. එතකොට ලෙඩේ බරපතල වෙනවා. හරි. මම හිතමු මට කොරෝනා හැදුණා. මට ලෙඩක් නෑ. දැන් අපි තාම වයස හොඳයි. මේ අපිට මැරෙන්න හැම යන්නේ නෑ. මොකද අපි මේ ඇඟ හොඳයි. මොකද දැන් මම කිව්වේ මගේ යාළුවෙක් නැති වුණා කියලා. එයාත් මගේ වයසම තමයි. මොකද එයාට හැබැයි ඒක බහුගඩු දෙකේ ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා එයාට හැදුනාට පස්සේ එයා මැරුණා. ඒ වගේ පුතේ මේ දැන් ඔයාලා ඇහුවා අපිට ඇහුවේ ආරක්ෂාව දෙවුවේ ආරක්ෂාව කියන්නේ බෑ හරියටම විද්‍යාත්මකත් අපි මේ මාස්ක් දාලා සැනිටයිසර් කරලා ඒ පරිස්සම් වෙන්න ඕනේ. ඒක කාරණයක්. ඊට පස්සේ මේ නොවිද ඉන්නවට වඩා විදින එකකින් ආරක්ෂාවක් අපිට හම්බ වෙනවා. එන්නත් විදින් නැතුව ඉන්නවට වඩා විදින එකකින් ආරක්ෂාවක් හම්බ වෙනවා. අනිත් එක තමයි මේ සමහර වෙලාවට අතුරු ආබාධ වෙන්න පුළුවන්. සමහර කට්ටිය දුක කට්ටියගේ මේ කැටි ගහලා එහෙම මැච් කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම කියලා ඉන්ජෙක්ෂන් දෙන්න එපා කියලා කියන්න මට විදිහක් නැහැ. මොකද මාත් වලට විද්‍යාව ගන්න දුර වෙලෙත් ඊට පස්සේ මම ප්‍රශ්නයක් වුණොත් කියයි මේ සර් තමයි අපිට කිව්වේ දෙන්න එපා කියලා ඊට පස්සේ මම එල්ලුම් ගන්න ඊළඟට දැන් මට එහෙම කියන්න බැහැ දෙන්න එපා කියලා. එහෙම අතුරු ආබාධ ආපු කට්ටිය ඉන්නවා. ඒ නිසා මට හරියටම කියන්න බෑ. හරි. එන්නම් ආයි පාඩමට හරි මේ තියෙන්නේ යුකලිප්ටස් ශාකය මේකේ මාර්ග දෙන්නේ නැහැ පුෂ්ප ශාකය. ඒතර මේ තියෙන යුකලිප්ටස් ශාකයේ මේ මුල් හරිය කියන තමයි පොත්ත තියෙන්නේ. මේ තියෙන්නේ ඔයාලා දන්නවා සැල්වීනියා වල පොඩි කාලේ. මේ සැල්වීනියා මාර්ග දෙන්නේ නැහැ අපුෂ්ප ශාකයක්. මේ දන්නවාලා නීවන කියලා කියනවා පර්ණාංග කියලා කියනකොට ගොඩක් අය කියන්නේ පර්ණාංග කියලා. මතක තියාගන්න දරුවනේ පර්ණාංග වල මල් පිපෙන්නේ නැහැ. පර්ණාංග වල මල් පිපෙන්නේ නැහැ. මේ ඕන තරම් දැකලා ඒ ලිංග වල දෙකසයික පරිසර වල මේ ඕන තරම් තියෙනවා. පර්ණාංග කියන්නේ අපුෂ්ප ශාකයක් කියලා මතක තියාගන්න. මල් පිපෙන්නේ නැහැ. මේ තියෙන්නේ පර්ණාංග මල් පිපෙන්නේ නැහැ. ඊළඟට ෆොටෝ එක පොඩ්ඩක් මාරු වෙලා මඩු ශාකය. කලින් පෙන්නේ මඩු මේ තියෙන්නේ මඩු ශාකයක්ම තමයි මාත් පෙන්නේ නැහැ. අපිට තියාගන්න දරුවෝ මම මේ රූප දාලා පෙන්නන්නේ ඔයාලගේ ඔළුවට යන එක වැඩි කරන්නේ. නැත්නම් මම නිකන් කියනවට වඩා රූප දාලා පෙන්නුවාම ඔයාලගේ ඔළුවට හුඟක් කර්ම යනවා. ඉන්සයිඩ් මෙහෙම පෙන්නන්නේ. මේ තියෙන්නේ මඩු ශාකය මාත් පෙන්නේ නැහැ. අපුෂ්ප ශාකයක්. මේ සැල්වීනියා වර්ගයක් මල් දෙන්නේ නැහැ අපුෂ්ප ශාකයක් කියලායි අච්චුවතේ තුවාලේ දාලා තියෙන්නේ. ඒක අරදරුවෙක් කිව්වා යාළුවගේ මේකේ මල් තිබුණා කාලයකට සැරයක් කියලා. ඒක මම හරියටම බලලා කියන්නම්. අපුෂ්පද කියලා. හැබැයි අච්චුවතේ තියෙන බාඩම් කරන්න ඕනේ. එක්සෑම් එකට හැවුවොත් සැල්වීනියා කියන්නේ අපුෂ්ප ශාකයක් කියලා ඉරි ගහන්න ඕනේ. මේ මොකක්ද? අර උටයන් ගස් වර්ගي. මේක තමයි අපි කිව්වේ මොකක්ද කියනවා මතක ගන්න ඕනේ. කවුද සයිප්‍රස් ශාකය තමයි තියෙන්නේ. මේකත් මල් දෙන්නේ නැහැ අපුෂ්ප ශාකයක්. සයිප්‍රස් අපුෂ්ප ශාකයක් මල් දෙන්නේ නැහැ. මේ ඔක්කොම පුතේ ගිතේ ගියා දුන්නා. රූප පෙන්න ගියා දුන්නා. ඒකයි මේ ටක් ගාලා යන්නේ. මෙන්න මෙතෙන් තමයි අපි දා අන්තිමට මට මතක විදිහට ශාකයක කොටස් නම් කිරීම. බලමු ටක් ගාලා මේකේ කොටස් ටික බලමු. 1 2 3 එක මොකක්ද දැන් දැකගම කියන්න පුළුවන් එක මොකක්ද කියලා. එක තමයි මෙතන මුදුන් මුල. මේ එක තමයි පහළට යන කෙලින්ම මුදුන් මුල. දෙක බලන්න මේ පැත්තට යන එක. එක තමයි පාර්ශ්වික මුල. දෙවෙනි එක පාර්ශ්වික මුල. ඊළඟ තුන මොකද කරලා තියෙන්නේ? 1 2 දෙකට මුල 3 කියලා කියන්නේ. 12 යට තියෙන එක මම කිව්වා 3 කියන්නේ නම් මෙතන මූල පද්ධතිය. මෙතන 3 කියන්නේ නම් මූල පද්ධතිය.
බලමු 4. 4 මොකද්ද? 4 තමයි කඳ. ශාකයේ කඳ තමයි 4 කියලා කියන්නේ. ඊළඟට බලමු 5. දැක්කද මේ 5 කොහාටද ගහලා තියෙන්නේ? අත්ත බෙදෙන තැන මෙන්න මේ මුලට 5 කියලා කියන්නේ. ඒකට කිව්වෙ මොකක්ද? අංකුරයක්. මොකද්ද මේ අංකුරය? පාර්ශ්වික අංකුරය. ඔන්න මම අද කිව්වා කියලා මතක තියාගන්න. වාර විභාගෙට මෙහෙම රූපයක් දීලා කොටස් නම් කරන්න එනවාමයි. ලකුණු ඕනනම් පාඩම් කරගන්න නැත්නම් නිකන් ඉන්න. 5 කියලා කියන්නේ මෙතන පාර්ශ්වික අංකුරය. 5 කියන්නේ පාර්ශ්වික අංකුරය. 6 බලමු 6 කොහාමීරින් 6 අපි දන්නවා 6 කියන්නේ ශාකේ ශාක පත්‍රය. 6 කියන්නේ පත්‍ර. 7 බලමු 7. දල්ලනේ. දල්ල කියලා ලියන්නේ නැහැ. විද්‍යාව කියන ළමයිනේ. මොකද ලියන්නේ? දල්ලට. අග්‍රස්ත අංකුරය කියලා ලියන්නේ. අග්‍රස්ත අංකුරය. 7 කියන්නේ අග්‍රස්ත අංකුරය. 8. 8 මොකක්ද? 8 එතන 8 ඉන්නේ අතු. 8 එන්න ඕනේ අතු කියලා. 9. ඉලි කියලා එහෙම ලියන්නේ නැහැ. මේ පොඩි ළමයින් එහෙම ලියන්නේ. පළ කියලා ලියන්න ඕනේ. 8 9 ලියන්න ඕනේ පළ කියලා. 10. මලකට ගහලා තියෙන්නේ. මල කියලා ලියන්න එපා. 10 පුෂ්ප කියලා ලියන්න ඕනේ. විද්‍යාව කියන ළමයින් ඒ නම් පාවිච්චි කරන්න ඕනේ. 10 එන්නේ පුෂ්ප. අන්න බලන්න මේ 11. පොළවෙන් උඩ තියෙන කුටුවම 11 කියලා දාලා. මොකක්ද නම? ප්‍රලෝහ පද්ධතිය. ප්‍රලෝහ පද්ධතිය. ඔය ටික අපි ගිතා කරා. මෙන්න මේක බලන්න. මෙන්න මේක. බලන්න පුතේ. මොන බලන්න? මේ පැත්තේ තියෙනවා මුදුන් මූල පද්ධතිය කියලා එකක්. මේ පැත්තේ තියෙනවා තන්තු මූල පද්ධතිය කියලා එකක්. මේ බලන්න. මම කිව්වා සමහර ශාකවල මෙන්න මේ විදිහට ගැඹුරට කෙලින්ම පහළට මුලක් යනවා. කෙලින්ම පහළට ගැඹුරට යන්නේ මුල. ඒකට කියනවා පුතේ අපි මුදුන් මුල කියලා. මුදුන් මුල කියන්නේ කෙලින්ම පහළට යන ලොකු මුලට තමයි මුදුන් මුල කියන්නේ. ඒ මුලින් පැත්තට යන මුල් වලට කියන්නේ අපි පාර්ශ්වික මුල් කියලා. පාර්ශ්වික මුල්. කෙලින්ම පහළට යන එකට කියනවා මුදුන් මුල කියලා. ඒකෙන් පැත්තට යන එකට කියනවා අපි පාර්ශ්වික මුල් කියලා. ඔන්න ඒකට කියනවා පිටතම මුදුන් මූල පද්ධතිය කියලා. බලමු මෙහා පැත්තේ. ඒකට කියනවා තන්තු මූල පද්ධතිය. හොඳට බලන්න ඒකේ මුදුන් මුලක් තියනවද කියලා. ඒකේ මුදුන් මුලක් නැහැ. තේරුණා නේද? වම් පැත්තේ මුදුන් මුලක් තියෙනවා. ඒකෙන් පැත්තට යන පාර්ශ්වික මුල් තියෙනවා. අනිත් එකේ මුදුන් මුලක් නැහැ. පොඩි පොඩි මුල් තියෙන්නේ. ඒවට කියනවා තන්තු මුල් කියලා. තන්තු මුල් කියලා කියනවා. හරි. උත්තක් මට කියන්න එදා නැවතුනේ අපි කොයි හරියෙන්ද කියලා. ඔය ඊළඟ රූපෙන් කඩ තියෙන්නේ කියලා. පුතේ මයික් එක ඔන් කරන්නම් පොඩ්ඩක්. මට පොඩ්ඩක් කියන්න තියෙනවා. 9 ප්‍රශ්න කළා සර්. අද තියෙන 10 වෙනි ප්‍රශ්නේ එක කොටස. ඔව් සර්. හරි 9 කරා 10 ප්‍රශ්න තමයි තියෙන්නේ නේද? හරි. සර්ට මාව පේනවා සර්. සර් මට අද ඉන්න බැරුණා. දැන් ඔය තියෙන ප්‍රශ්න ටික මට මේ WhatsApp එකෙන් දාන්න. හරි. දැන් මෙතෙන් දෙමුකෝ. ඉතින් කාටරි පුළුවන් නම් මට මේ අදාපු කට්ටිය ටික ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්න කවුරු හරි. මට දැන් වෙලාවක් නෑ ලකුණු කරන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා. සර් මම දාන්න. හරි දාන්න. සර් මම දාන්න. හරි දාන්න. තුන්වර වෙනක හරි ගමන්නේ දාන්න. මට ක්ලාස් එකේ වැඩි වෙලාවක් ඉන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේ සර් ලියන්නවත් හරියට පේන්නේ නැහැ මට. මේ සර් මට රෙකෝඩ් එක දාන්න. ඒ පුතේ සිග්නල් මදිදවට කරවල මොකද? නෑ සර් ලයිට් ගිහිල්ලා තියෙන්නේ මට ලියන්නවත් හරියට පේන්නේ නැහැ. හරි මේ එහෙනම් ඔයා මේ ලියන්න ඕනේ නැහැ මොකුත්. අහගෙන ඉන්න පාඩම ලියනවා රෙකෝඩ් එක බලලා ලියා ගන්න. එහෙම හොඳයි නේද? නැත්නම් අපරාධනේ. අහගෙන හරි ඉන්න. සර් මට මහත් වසරේ වැඩපොත ගන්න බැරුණා. කවන්නේ. ගන්න බැරි කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. ලබන සතිය විදි අරගන්න. සර් මොකද්ද පොතක ලියා ගන්නද? හරි මං ලියන වෙලාවට පාඩම ෂෙයා කරන්නම්. ප්‍රශ්නන්ත බලලා ලියා ගන්න පුළුවන්. හරි මයික් ඔෆ් කරන්න දරුවෝ. හොඳ ළමයි වගේ. හරි. එතකොට ඊළඟ දාපි අන්තිම හරිය කරා පුතේ. ඇයි මේ ශාක වලට මුල් තියෙන්නේ කියලා. ඇයි මේ ශාක වලට මුල් තියෙන්නේ කියලා. හරි. බලමු මේක බලන්න පොඩ්ඩක්.
When we look at most plants around us, we see the parts of the plant ඔන්න බලන්නකෝ කොටස් ටික තියෙනවා මේ බලන්න යට ඉන්න මේ බලන්න මෙන්න මෙතන තියෙනවා යටම ස්ටෙම් කියන්නේ මොකේද ඉංග්‍රීසි වචන ඕනේ නැහැ පුතේ ඈ ඉංග්‍රීසි වචන ඕනේ නැහැ සිංහලෙන් බලමු ඈ කන්දටනේ අපි ස්ටෙම් කියන්නේ අනුශාකේ කන්ද යාල පෙන්නලා තියෙනවා ඊළඟට බලන්න ෆෘට්ස් කියලා එකක් තියෙනවා ෆෘට්ස් කියන්නේ පළවලට ලීව්ස් කියන්නේ කොළවලට ෆ්ලවර්ස් කියන්නේ මල් වලට එහෙනම් මේ ශාකයේ මල් පෙන්නලා තියෙනවා කොළ පෙන්නලා තියෙනවා ගෙඩි පෙන්නලා පළ පෙන්නලා තියෙනවා ඒ වගේම කඳ පෙන්නලා තියෙනවා ඕන අපිට කියන්න පුළුවන් තව අතු තියෙනවා මේකේ දල්ලක් තියෙනවා ඒ කියන්නේ අග්‍රස්ථාංගුරයක් තියෙනවා එහෙම කියන්න පුළුවන් ආයම් වීඩියෝ එකට plants that grow above the soil. Do plants have other parts as well? Plants are able to stand tall and firm. The roots, which mostly ඔන්න දැන් යා මල් පෙන් මේ මුල පෙන්ව බලන්න රූට්ස් කියන්නේ ඉංග්‍රීසියෙන් මුල් වලට බලන්න මුලක් ඔන්න තියෙනවා remain under the ground. There are two main types මෙන්න බලන්න පුතේ අර කියපු මුල් වර්ග දෙක පළවෙනි රූපය වලට පේනවා මුදුන් මුලක් තියෙනවා බලන්න පුතේ පළවෙනි රූපේ පේනවා මුදුන් මුලක් තියෙනවා මුදුන් මුලෙන් පැත්තට ගියපු පාර්ශ්වික මුල් තියෙනවා හොඳට බලන්න පළවෙනි රූපේ මුදුන් මුලක් තියෙනවා ඒකෙන් පැත්තට ගියපු පාර්ශ්වික මුල් තියෙනවා දෙවෙනි රූපේ බලන්න දෙවෙනි රූපේ තියෙන්නේ පුතේ මොනවද තන්තු මුල් විතරයි මුදුන් මුලක් නැහැ පාර්ශ්වික මුල් නැහැ තන්තු මුල් විතරයි දෙවෙනි රූපේ තියෙන්නේ දැක්කද පළවෙනි රූපේ තියෙනවා මොනවද මුදුන් මුලක් තියෙනවා ඒ වගේම පැත්තට ගියපු පාර්ශ්වික මුල් තියෙනවා දෙවෙනි රූපේ තියෙන්නේ තන්තු මුල් විතරයි of roots seen in plants. Some plants have tap roots, while some have fibrous roots. Carrot plant is an example of a taproot. මම පාඩමකින් තාවම කියලා දෙන්න. ඇත්තටම පුතේ කැරට් වල කැරට් අලේ කියලා කියන්නේ අපි කැරට් මුලකට තමයි. බලන්න ඉපයවා කියාගෙන ඉතරට කැරට් මුලක් තමයි වෙන්නේ. ලොකු වෙලා කැරට් අලේ විදියට එන්නේ මුලක්. A taproot forms when one main root grows from the base of the stem and many other smaller roots grow from this main root. This main root keeps growing downwards and goes deeper into the soil. Other plants that have taproots are bean and beetroot. The fibrous roots are seen in plants like grass. In this type of root system, numerous roots of the same size grow from the base of the stem. These roots grow sideways in a bunch and do not දැක්කා නේද? තන්තු මුල් පල්ලෙහාට යන හැටි. ඒ මුදුන් මුලක් නැහැ තන්තු මුල් විතරයි යන්නේ. ඒතර තන්තු මුල් තියෙන ශාක පුතේ හයිය නැහැ. මුදුන් මුලක් නැහැනේ. මුදුන් මුලක් තිබ්බොත් තමයි එයා හයිය වැඩි. තන්තු මුල් තියෙනවා නම් හයිය මදි. not go very deep into the soil. Some plants that have fibrous roots are onion and wheat. Roots are a very important part for plants. Look at this boy trying to pull out a bunch of grass from the soil. අන්න බලන්න ඔයාලගේ ළමෙක් නේද? මල් පෝච්චියක් ගාවට ගිහලා අම්මගේ පැලයක් දුකට ගලවනවා හොරේ. අදිනවා ඉන්නේ. ඇයි ඒ නැත්තේ මුල් වලින් හයි වෙලා. මුල් වලින් පස් වලට හයි වෙලා තියෙන හින්දා. එහෙනම් එකක් තමයි මුල් වල ප්‍රයෝජනයක් මොකද්ද? ශාකයේ පසට සවි කිරීම. මුල් නැත්තම් ගහ තියෙයිද කොහොම? නැහැ. එකක් තමයි එහෙනම් ශාකයේ පසට සවි කරනවා. තව මොනවද මුල් වල ප්‍රයෝජනයක් කියමු බලන්න. අපි ගහට දාන වතුර ටික මුල් වලින් නේද උරාගන්නේ? ගහට දාන වතුර ඊට පස්සේ පොහොර ඔක්කොම උරාගෙන ගහට බෙදා හරින්නේ මුල් වලින්. ගන්න තව ප්‍රයෝජනයක්. He tries to pull the grass, but the plants do not come out easily, and the boy ends up lifting the pot. This shows that roots of the grass plants are holding them firmly in the soil. Thus, the roots function to prevent the plants from being uprooted by fast wind and flowing water. Now look at this boy digging holes in the soil.
While making the holes, the boy removed some that the plants whose roots were removed for the plant from the soil. අන්න බලන්න මම අර කීප කතාව පොතේ බලන්න දැක්කද? අර මේ පොළොවට තියෙන වතුර ටික උරාගෙන ශාකයට ලබා දෙන්නේ මුල් වලින් නේද? අන්න බලන්න මුල් වල තවත් කාර්යයක් නේද? එකක් තමයි එතකොට ශාකේ පසට සවි කරනවා ඒක කාරණයක් වාසියක්. අනික් වාසිය තමයි පොළවේ තියෙන ජලය හා khනිජ ලවණ පෝෂක ටික මුලෙන් උරාගෙන ශාකයට දෙනවා. තව එකක් ඇහුවොත් මොකක්ද කියන්නේ? ඊටදී කියා දුන්න පුතේ සමහර මුල් වලින් අලුත් ශාක එනවා. කරපිංචා, බෙලි, දෙල් වගේ ශාක හටගන්නේ මුලෙන්. Roots absorb water and minerals for the plant from the soil. In the absence of roots, the plants could not get water and died. හරි. ඒකෝට ඒක දැක්කනේ නේද? හරි. එහෙනම් ශාක මුලල සුත් ඇහුවොත් මොනවද කියන්නේ? ශාකයේ පසට තදින් සවි කරනවා. පසේ තියෙන ජලය හා khනිජ ලවණ උරා ගන්නවා. අනිත් එක ඇතැම් ශාක මුල් මගින් අලුත් ශාක ඇති වෙනවා. මෙහෙම ඇහුවොත් එක්සෑම් එකට ශාක මුල් වලින් අලුත් ශාක ඇති වෙන ශාක මොනවද කියලා ඊටදී කියා දුන්නා. බෙලි වල, කරපිංචා වල, දෙල් වගේ ශාකවල මුලෙන් තමයි තව කලයක් ඈතින් මතුවෙන්නේ කියලා. එහෙනම් මේක මතක තියාගන්න ඕනේ. හරි? අපි ගිහින් තියෙන ওই ටික තමයි කතා කරලා තියෙන්නේ. අද කතා කරන්න තියෙන්නේ 10 වෙනි තැන ඉඳන් 10 වෙනි පොත් නැති කට්ටිය. එයාලට මම මේක සම්පූර්ණයෙන් ෂෙයා කරනවා. දැන් අහගන්න එහෙනම් අද පාඩම හොඳට අහගන්න දරුවනේ. මෙන්න මෙහෙම නමක් තියෙනවා. ඔක්කොම රූපයක පෙන්වනවා බය දෙපා. මූල ගැටිටි. සමහර ශාකවල දරුවනේ ශාකයේ මුලේ තියෙනවා නිකන් පොඩි පොඩි නිකන් බිබිලි වගේ ගැට වගේ ඇවිල්ලා තියෙනවා. ඔය ගොඩාක්ම කොහෙද දන්නවද? අනිල ශාක කියලා කියන්නේ. අනිල කියලා කියන්නේ නිකන් කරල් හැදෙන වගේ ශාක. මෑ, බෝන්චි, ඒ වගේ ශාක. ඔන්න ඔය ශාකවල තව නිදිකුම්බරමක් තියෙනවා. ඒ වගේ ශාකවල පුතේ ඔය මුල් වල තියෙන පොඩි නිකන් බෝල වගේ ශාකයක්. රූප එක පෙන්වන්න බය වෙන්න එපා. අන්න මේ බෝල වලට කියනවා අපි මූල ගැටිටි කියලා. උදාහරණයක් විදිහට මේ පස් කට්ටුව මම අඳින නිදිකුම්බ පැලයක් ඈ. මෙන්න නිදිකුම්බ පැල. මේ නිදිකුම්බ කොළ මේ නිදිකුම්බ මුල්. මේ නිදිකුම්බ මුල්. හරි? මේ නිදිකුම්බ මුල්. මේ නිදිකුම්බ මුලේ තැන් වල මෙහෙම බෝල වගේ ගැටිටි තියෙනවා. මම ඒ රූප ටික පෙන්නන්නම් ඔක්කොම. මූලේ තැන් වල ගැටිටි වගේ තියෙනවා. මෙන්න මේ ගැටිටි වලට තමයි කියන්නේ අපි මූල ගැටිටි කියලා. මූල ගැටිටි. මොකටද මේ ගහට මෙහෙම නිකන් බෝල ඒවා මුල් වලට මොකටද? විශේෂ කාරණයක් ඒකයි මේ මුලේ මේ මූල ගැටිටි ඇතුලේ ජීවත් වෙනවා කවුද? බැක්ටීරියාවක්. විශේෂ බැක්ටීරියාවක් ජීවත් වෙනවා මෙන්න මේ මූල ගැටිටි ඇතුලේ. මොකද බැක්ටීරියාව මේක ඇතුලට නිකන් ඉඳ තිබ්බනේ පස්වලට වෙලා. හේතුව තමයි පුතේ මේ බැක්ටීරියාවට පුළුවන් වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් වායුව අරගෙන ශාකයට දෙන්න. මොකද්ද පුළුවන්? වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් වායුව අරගෙන ශාකයට ලබා දෙන්න පුළුවන්. කාටද පුළුවන්? මේ ඇතුලේ ඉන්න බැක්ටීරියාවට. කොහෙද බැක්ටීරියාව ඉන්නේ? මූල ගැටිටි වල. කොහෙද තියෙන්නේ? මුලේ. මොන ශාක වලද? කනිල ශාක වල. මොකක්ද ඉන්නේ බැක්ටීරියාව? මොකක්ද මේ බැක්ටීරියාවේ නම? මෙන්න මේක තමයි නම. රයිසෝබියම්. බැක්ටීරියාවේ නම තමයි දරුවනේ රයිසෝබියම් කියලා කියන්නේ. මේ රයිසෝබියම් බැක්ටීරියාව ඉන්නේ කොහෙද? මුලේ මූල ගැටිටි වල. මොන මුල් වලද? කනිල ශාක වල මූල ගැටිටි වල. මොකද එයා කරන්නේ? වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් වායුව උරාගෙන ශාකයට ලබා දෙනවා. එයාට ඉතින් වාසියක් නැද්ද ගහේ? එයා මෙච්චර වැඩක් කරනවා නිදිකුම්බ ගහට. නිදිකුම්බ ගහෙන් මොකද උදව්වක් කරන්නේ නැද්ද එයාට? උදව් කරනවා. නිදිකුම්බ ගහෙන් යාට අවශ්‍ය පෝෂණය
කන්ද ටිකක් මම දෙන්නම් වතුර ටිකක් මම දෙන්නම් ඔයා මට වායු ගෝලයේ නයිට්‍රජන් ටික අරන් දෙන්න කියලා කියනවා. කවුද කියන්නේ? නිදි කුම්භ ශාකය. කාටද කියන්නේ? බැක්ටීරියාවට. ආයෙ පාට කියලා දෙන්න. නිදි කුම්භ ශාකය කියනවා කාටද? අර රයිසෝබියම් බැක්ටීරියාවට. මම ඔයාට කණ්ඩක් දෙන්නම්. මම ඔයාට බොණ්ඩක් දෙන්නම්. ආරක්ෂා වෙලා ඉන්නත් දෙන්නම් මගේ මුල්වල. හැබැයි ඔයා මට මොකද කරන්න ඕනේ? වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් ටික උරලා දෙන්න කියලා කියනවා. බැක්ටීරියාව කියනවා හරි මම උරලා දෙන්නම්. හැබැයි මට ඉන්න තැනක් ඕනේ, ආරක්ෂාවක් ඕනේ, පෝෂණය ඕනේ, කණිජ ලවණ ඕනේ කියලා කියනවා. ඒ දෙන්න ලස්සනට මේකේ ඉවත් වෙනවා. ඕක තමයි කතන්දරේ. ඔබ බලන්න ටක් ගාලා මූලික ටික පෙන්වන්නයි යන්නේ. හරි මේ රූපේ නම් පේනවද දන්නේ නැහැ මූල ගෙටිති බලු රූපයක් දාලා දරුවනේ මේ ඔයාලට පේනවද මේකේ මූල ගෙටිති පැහැදිලිද දන්නේ නැහැ පුතේ රූපේ කැට් එකට දාන්න පුතේ පේනවනම් මේ බෝල වගේ පේනවද ඔයාලට මේක කවුරු හරි දාන්න කැට් එකට පුතේ පේනවනම් ඔයාලට ෆෝන් එකේ පේනවා හරි ලීක්ස් ගහේ ගෙඩි හැදෙනවද නෑ ගෙඩි හැදෙන්නේ නැහැ දරුවෝ පේනවා හරි එතකොට මේ තමයි මූල ගැටිති මේ තමයි පුතේ මූල ගැටිති මේ මූල ගැටිති තියෙන්නේ කනිල ශාකවල මුල්වල ඉන්න බැක්ටීරියාව තමයි රයිසෝබියම් කියන බැක්ටීරියාව මම තා ෆොටෝස් ටික දෙනවා මාරු වෙලා වගේ ෆොටෝස් ටික බලමු මේවට මම කියා දෙන්නම් ඉස්සරහට පැහැදිලි රූපයක් තිබ්බ පුතේ මේ පොඩ්ඩක් මාරු වෙලා වගේ මම ලබන සති පැහැදිලි පෙන්නන්නම් හරි එතකොට මේ මෙන්න මේ මූල ගැටිති වල තමයි මෙන්න මේ මූල ගැටිති වල තමයි අර අපි කතා කරන බැක්ටීරියාව ජීවත් වෙන්නේ රයිසෝබියම් කියන බැක්ටීරියාව මෙන්න මේකද තමයි ජීවත් වෙන්නේ එයා මේ ශාකයට නයිට්‍රජන් ටික උරලා දෙනවා එතකොට මේ ශාකයෙන් කරන්නේ යාට පෝෂණය කනිජ ලවණ ආරක්ෂාව වගේ දේවල් සපයනවා හරි නේද හරි අපි ඉගෙන යම් වැඩ පොතට දෙකක් දෙපැත්තට ෂෙයා කරන්න පොඩ්ඩක් අමාරුයි එකයි ගොඩ වෙලා යන්නේ. හරි පුතේ අද කරන්න තියෙන වැඩ පුතේ මෙන්න මෙතන ඉඳන් 10 වෙනි ප්‍රශ්නේ ඉඳන් කරන්න තියෙන්නේ. ප්‍රශ්නාංක 10 ඉඳන් කරන්න තියෙන්නේ. හරිනේ. නව අපි ගිතති කරා අටක් කරා අද කරන්න තියෙන්නේ 10 වෙනි ප්‍රශ්නේ ඉඳන්. හරි. වැඩ පොත තියෙන කට්ටිය වැඩ පොතේ ලියාගන්න මෙති දරුවෝ ලියන පොතක ප්‍රශ්නාංක දාලා උත්තරේ ලියාගමු. තවම සතියේ පොත් ටික ගන්න. මගෙන් පොත් ඉල්ලපු කට්ටියට මම අනි පුළුවන් තරම් ඉක්මනට ඒ ටික සැපල් කරන්න. හරි. බලන්න පුතේ 10 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. කැට් එකට පුතේ අනවශ්‍ය දේවල් දාන්න එපා මොනවද තියෙන දාලා. පේනවනේ. හරි පැහැදිලි. හරි. මේ මොන ශාකයේ මුලද? ඒ තිබ්බ පුතේ මම දාලා නිදි කුම්භ ශාකයේ මුලක් හොදලා අරගෙන තමයි තිබ්බේ. ලොකු නිදි කුම්භ ශාකයක්. 10 අහන බලන්න. නිදි කුම්භ ශාකයේ මුල්වල තන් තන ඇති කුඩා ගැටිති හඳුන්වන්නේ කිනම් නමකින්ද? ලියන්න උත්තරේ නම් දන්නවද? ලියන්න. මූල ගැටිති නමින්. ලියන්න උත්තරේ මූල ගැටිති නමින්. මූල ගැටිති නමින්. මූල ගැටිති නමින්. ඊළඟට අහනවා දරුවනේ බලන්නකෝ. ඉහෙත් ගැටිති වල ජීවත් වන සුද්ධ ජීවි වර්ගය නම් කරන්න. අපි දන්නවනේ බැක්ටීරියා ඉන්නවා, වෛරස්, දිලීර, ඇල්ගම් ගොඩාක් ඉන්නවනේ. මේ කට්ටියගෙන් සුද්ධ ජීවි වර්ගය කවුද කියලා අහන්නේ. වෛරස් නෙමෙයිනේ. ලියන්න මෙතන බැක්ටීරියා. දෙවෙනි එක 10 2. ඉහෙත් ගැටිති වල ජීවත් වන සුද්ධ ජීවි වර්ගය නම් කරන්න. කියන්නේ බැක්ටීරියා. බැක්ටීරියා කියලා ලියලා වරහන් ඇතුලේ ලියාගන්න රයිසෝබියම් බැක්ටීරියා
බැක්ටීරියාව රයිසෝබියම් බැක්ටීරියාව සුදුජීවි වර්ගය බැක්ටීරියා කියලා ලියන්න. ලියලා වරාන් ඇතුලේ ලියාගන්න රයිසෝබියම් බැක්ටීරියාව. හරිනේ. තුන්වෙනි ප්‍රශ්نين අහනවා බලන්න. ඉහත ශුද්ධ ජීවීන්ගෙන් නිදිකුම්බා ශාකයට ඇති ප්‍රයෝජනය මොකක්ද? මේ බැක්ටීරියාව ශාකයට කරන ප්‍රයෝජනය. මොකද මම කිව්වේ වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් වායුව පුරාගෙන දෙනවා. අපි ඒකට කියනවා නයිට්‍රජනීය පෝෂක ලබා දෙනවා කියලා. ලියමු. තුන්වෙනි ප්‍රශ්نين අහන්නේ ඉහත ජීවීන් නිදිකුම්බා ශාකයට ඇති ප්‍රයෝජනය මොකක්ද? කියන්න. ශාකයට අවශ්‍ය නයිට්‍රජනීය පෝෂක සැපයීම. ශාකයට අවශ්‍ය නයිට්‍රජනීය පෝෂක සැපයීම. ශාකයට අවශ්‍ය නයිට්‍රජනීය පෝෂක සැපයීම. නයිට්‍රජනීය පෝෂක සැපයීම. අහනවා ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. හතරවෙනි හතර අහනවා නිදිකුම්බා ශාකයේ මුල්මගින් ඉහත ශුද්ධ ජීවිත කරන කාරණය. දැන් මේ ලියුවේ මෙයාලා ශාකයට කරන කාරණේනේ. දැන් අහනවා ඊළඟ ප්‍රශ්නේ. ශාකයේ විසින් බැක්ටීරියාවට මොකද කරන උදව්ව කියලා. මොකද කරන්නේ යාට? එයාට ඕනේ පෝෂක ද්‍රව්‍යයි ආරක්ෂාවයි ලබා දෙනවා. ලියමු අපි හතරවෙනි ප්‍රශ්නෙට. නිදිකුම්බා ශාකයේ මුල්මගින් ඉහත ශුද්ධ ජීවිත සලසන ප්‍රයෝජනය කුමක්ද? ලියන්න. බැක්ටීරියාවන්ට අවශ්‍ය ආරක්ෂාව සහ පෝෂණය සපයයි. බැක්ටීරියාවන්ට අවශ්‍ය ආරක්ෂාව සහ පෝෂණය සපයයි. හරිද? පෝෂණය සපයයි. පස්වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා බලන්න. කනිල කුලයේ ශාක කිහිපයක් නම් කරන්න. මේ මූල වැඩිම තියෙනවා කියේ කොයි ශාකවලද? කනිල කුලයේ ශාකවලනේ. ඔයාලගෙන් අහනවා කනිල කුලයේ ශාක මොනවද කියලා. කනිල කුලය කියන්නේ පුතේ ගොඩක් වෙලාවට ධාන්‍ය වර්ග හැදෙන කුලේ කරල් වල හැදෙන්නේ මොනවද? මෑ, කව්පි, බෝන්චි ඒ වගේ දේවල්. අපි ලියමු කනිල කුලයේ ශාක කිහිපයක් නම් කරන්න. කියන්න මෑ, බෝන්චි, කව්පි, කතුරු මුරුංගා. අපි දන්නවනේ කතුරු මුරුංගා වල පොඩි කරල් වෙන පල්ලෙහාට කියලා. මෑ, බෝන්චි, කව්පි, කතුරු මුරුංගා. හරි. ඒකට උවගේ තමයි ඔන්න ඉන්නේ මොනවද? මූල වැඩි තියෙන්නේ කනිල කුලයේ ශාක. තුන නිදිකුම්බ. ඒවත් හරි. කනිල කුලයේ වුණාට ඒ වගේ තියෙනවා. ඔන්න කතාවත් හරි. ඊළඟට සමුදි වගාව තිබුණා නේද? මේ අමුංගට හරි. කෝ අර පැලේ සමුදි පෙන්වන්න බලන්න. මම පින් කරන්නම් ඔයාලට.
මොකද කැමති ගෝ පැලයක් තියෙනවා අනිත් පැයට පේනවද කම්පියුටර් ආයාව අන්න මුල් පෙන්නලා තියෙනවා නේද හරි කැමති බඩ පෙන්නන්න ඕකේ මුදුන් මොලකෝ කියලා පහළට ගිය මුලක් තියෙනවද පහළට ගියපු ලොකු මුලක් තියෙනවා ඇති අන්න මුදුන් මුල දැක්කද දරුවනේ අර දිග මුලක් තියෙන පහළට ගියපු අන්න ඒක මුදුන් මුල හරි අනික් මුල් වලට කියන්නේ මොකද්ද අපි එහෙනම් පාර්ශ්වික මුල් කියලා පහළට ගියපු මුදුන් මුල පැත්තට ගියපුවා පාර්ශ්වික මුල් හරි අන්න බලන්න කට්ටිය හොයාගෙනත් ඇවිල්ලා නේ very good දැන් කැමති හරි අනිත් පැය තුනන්දුවෙන් කරන්න ඕන හරි thank you හරි දැන් නම් අන්න මූලික කතාව හරි දැන් යම් ඊළඟ කොටසට හරි ලීසි පුතේ නෙවුවා හරියට අහගත්තොත් විද්‍යාවට 100න් 100ම ගන්න පුළුවන් විතරින් එහා ඉවත් මොනවද තහන්නේ නැහැ රූපත් වෙනලා වීඩියෝස් වෙනලා ඔක්කොම කරන්න වලට විද්‍යාවට 100න් 100 කරන්නේ නැතුව විද්‍යාවට 98ක්වත් 99ක්වත් ගන්න නෙමෙයි 100න් 100 ගන්නයි උගන්වන්නේ නිසා ඔයාලා තුනන්දුවෙන් මේ කම්මැලි නැතුව අහගෙන ඉන්න මම ඔයාලට කම්මැලි කමක් දෙවි මම හරි එදගත් වීඩියෝ එකක් හරි පෙන්නනවානේ දැන් කලින් පෙන්නුවා මේ අර කඩල් ෆිෂ් ගැන ඊට ස්ටාර්ටින් මම හරි තමයි හරි දැක් පෙන්නන්නම් පාඩමට දාලා ගියා නිසා මේ උනන්දුවෙන් කියන දේවල් ටික අහගෙන ඔළුවට දාගන්න අභ්‍යාස ටික කරන්න හැමදාම පන්තියෙන් ඉතරයි තියෙන කිලිම ලකුණු වලට ඊපස්සේ ගන්න පුළුවන් හරි දැන් කතාව අහගන්නකෝ මෙන්න ශාකයක් තියෙනවා අපි දන්නවා ශාකයකට තියෙනවා මුදුන් මුලක් තියෙනවානේ ශාකයකට මුදුන් මුලක් තියෙනවා මේ මුලෙන් පැත්තට ගියපු මෙන්න පාර්ශ්වික මුල් තියෙනවා හරිද සමහර ශාකවල දරුවනේ කැම තැන්පත් වෙන්නේ මේ මුදුන් මුලේ කැම තැන්පත් වෙන්නේ මුදුන් මුලේ මේ පහළට ගියපු මුලේ තමයි කැම තැන්පත් වෙන්නේ හරියට පුව වගේ දන්නවද carrot පාඩිය මුලේ තමයි ආහාර තැන්පත් වෙලා තියෙන්නේ. අපි කන්නේ carrot මේකනේ. ඊළඟට රාමුණාද? නුවරලි කට්ටිය දානවා. beetroot නේද? ආය මුදුන් මුලේ ආහාර තැන්පත් වෙන්නේ. ඒවට කියනවා පුතේ මුදුන් මුලේ ආහාර තැන්පත් වෙන ශාක කියලා. මුදුන් මුලේ මොනවද උඩට? carrot, beet, රාඹු, බත්තල මේ වගේ ආහාර තැන්පත් වෙන්නේ මුදුන් මුලේ. හරිනේ? පහළට යන ලොකු මුලේ තමයි තැන්පත් වෙන්නේ. ඊළඟට වල දැකලා තියෙනවද? මඤ්ඤොක්ක ගහ. මඤ්ඤොක්ක ගහේ අල එන්නේ කොහොමද? මඤ්ඤොක්ක ගෙදර හදලා තියෙනවා නම් කට්ටිය දන්නවා ඇති. මඤ්ඤොක්ක වල පුතේ මේ පහළට ලොකු අල බහිනවා. හැබැයි මේ පැත්තේ මුල් වලින් තව ලොකු අල මෙන්න මෙහෙම එනවා. තේරුණාද? එතකොට මේ සම්බන්ධයෙන් මේ වගේ ශාකවල පුතේ කෑම හැදෙන්නේ කොහෙද? මුදුන් මුලේ විතර නෙමෙයි මුදුන් මුලේ විතරයි. හැබැයි මේ මඤ්ඤොක්ක වගේ ශාකවල මුදුන් මුලට අමතරව මේ පාර්ශ්වික මුල් වලත් ආහාර තැන්පත් කරනවා. ඒකයි යාළුවා ඔය අහන්නේ. මෙන්න බලන්න පුතේ මෙන්න බලන්න හරි මේ බලන්න මේ මං ෂෙයා කරලා තියෙන වලට මුදුන් මුලේ ආහාර තැන්පත් කර ඇති ශාක කෙලින්ම පහළට යන එකේ තමයි ආහාර තැන්පත් කරලා තියෙන්නේ මේ බලන්නකෝ කැරට් වල බලන්න මේ මුදුන් මුලේ තමයි ආහාර තැන්පත් කරලා තියෙන්නේ එහෙනම් එක්සෑම් එකට එනවා කැරට් වල ආහාර තැන්පත් කරලා තියෙන්නේ මුදුන් මුලේද පාර්ශ්වික මුලේද කියලා හරි ඔයාලා කියන්නේ මුදුන් මුලේ කියලා හරි මුදුන් මුලේ තමයි කැරට් වල රාම්බු වල කොයි මුලේද රාම්බු වල තියෙන්නේ මුදුන් මුලේ තමයි ආහාර තැන්පත් කරලා. බීට්‍රූට් වල කොහෙද තියෙන්නේ? ඒ තියෙන්නේ මුදුන් මුලේ. ඊළඟට මේ තියෙන්නේ ආගන්තුක මුල. ආගන්තුක මුල කියන්නේ පුතේ අර පැත්තට ගිහපු මුල් වල බලන්න මේ
මඤ්ඤුක්කවල පැත්තට ගිහුව වගේ තියෙනවා දෙන්නේ. ආගන්තුක මුල් කියන්නේ පුතේ මෙතන පාර්ශ්වික මුල් කියන එක. බතල වල තියෙන්නේ පාර්ශ්වික මුල් වල. ඩේලියා වල තියෙන්නේ පාර්ශ්වික මුල් වල. ආය පරබලා ගන්න. මුල් වර්ග දෙකයිනේ. එකක් මුදුන් මුල කෙලින්ම පහළට යන එක. පැත්තට යන ඒවා පාර්ශ්වික මුල්නේ. පාර්ශ්වික මුල් වල ආහාර තැන්පත් කරලා තියෙන ඒවා තමයි මේ තියෙන්නේ. මඤ්ඤොක්කා, බතල, ඩේලියා. මේ වගේ තියෙන්නේ කොයිද? තැන්පත් කරලා මුදුන් මුලේද? නෑ. පාර්ශ්වික මුලේ තමයි මේ වගේ තියෙන්නේ. මොනවද උදාහරණ? මඤ්ඤොක්කා, බතල, ඩේලියා. මුදුන් මුලේ මොනවද ඇහුවොත් කියන්නේ මොනවද? කැරට්, රාඹු සහ බීට්. මේ තියෙන්නේ කලවමට දාලා ඉතින් විවිධ මුල් වර්ග. මඤ්ඤොක්කවල මුල තමයි මේ. බීට්‍රූට් වල අලේ කියන්නේ මුල. කැරට් අලේ කියන්නේ කැරට් මුලට. බතල අලේ කියන්නේ බතල වල මුල. මේ කියන නිදිගොම්බ මුල්. හරි? ඔන්න වරද්ද ගන්න එහෙම නෑ විභාගෙට ගිහිල්ලා. එනම් ආහාරවල මුදුන් මුලේ වගේම පාර්ශ්වික මුලෙත් ආහාර තැන්පත් කරනවා. මොනවද මේ chat එකේ දාලා තියෙන්නේ බලමු. මුං රාමා මුං එට හරි ඈ. හරි. ඩේලියාල කනවා. ඩේලියාල කනවා. ඉඟුරු මොකේදයි තියෙන්නේ? ඉඟුරු වයි තියෙන්නේ පුතේ මුලක් නෙමෙයි කඳක් කියන එකට. ඉතින් තාම මම කියා දෙන්නම්. ඉඟුරු ගන්න එපා. ඉඟුරු ඇත්තටම තියෙන පුතේ එක තියෙන 8 වසරේදී අපි ඉගෙන ගන්න 8 වසරට ගියාට පස්සේ ට්‍රයිසෝමය, කෝමය, බල්බිය කිය ඒවා දැම්මම ඕනේ. ඔය වෙලාවට මම කියා දුන්නා. දැනට මේ ටික මත තියාගන්න උදාහරණ ටික. දෙකක් ෂෙයා කරන්න ගියාම හරි. කමන්නේ එඩපොත ගන්නකම් විතරනේ කප්පියේ. හරි 10 කරලා ඉවරනේ. 11ට එන්න. හරි. මෙන්න බලන්න පුතේ 11 අහනවා. ආහාර තැන්පත් වී ඇති මුල් හඳුන්වන්නේ කවර නමකින්ද? හොඳට අහගන්න ඕනම මෙන්න මෙහෙම මුල් වල ආහාර තැන්පත් කරලා තියෙනවා නම් පුතේ ඒ මුල් වලට අපි නමක් කියනවා සංචිත මුල් කියලා. සංචිත මුල්. සංචිත මුල් කියන්නේ දරුවනේ මුලේ ආහාර තැන්පත් කරලා තියෙනවා නම් මේ මුල් වලට කියනවා සංචිත මුල් කියලා. ප්‍රශ්නෙන් අහනවා ආහාර තැන්පත් වී ඇති මුල් හඳුන්වන්නේ කවර නමකින්ද කියන්න. සංචිත මුල් නමින්. සංචිත මුල්. සංචිත මුල් නමින්. සංචිත මුල් නමින්. ඊළඟට අහනවා දෙවෙනි ප්‍රශ්නේ. ඉහත මුල් වල මුදුන් මුලට අමතරව පාර්ශ්වික මුල් වලද ආහාර තැන්පත් වෙනවා. දැක්කද නේද? සමහර වගේ ආහාර තැන්පත් වෙන්නේ මුදුන් මුලේ, කැරට්, බීට්, රාඹු වගේ. සමහර වගේ පැත්තට ගිහින් පාර්ශ්වික වලක් වෙනවා. අහන්න එතකොට ඉහත මුල් වල මුදුන් මුලට අමතරව පාර්ශ්වික මුල් වලද ආහාර තැන්පත් වෙනවා දානවා. ඔව් තැන්පත් වේ කියලා ලියන්න. කියන්නේ ඔව් තැන්පත් වේ. ඔව් තැන්පත් වේ. ඔව් තැන්පත් වේ. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ අහනවා මුල් වල ආහාර තැන්පත් කරන ශාක කිහිපයක් ලියන්න. ඒ පහළ දීලා තියෙන ඕන තරම් මුල් වල තැන්පත් කරන ශාක. මෙතන අහන්නේ පුතේ මුදුන් මුලේ මොනවද පාර්ශ්වික මුලේ මොනවද කියලා. කලමට ලියන්න පුළුවන් අපිට. අහන්නේ මුල් වල ආහාර තැන්පත් කරන ශාක කිහිපයක් ලියන්න. රාඹු, බීට්, කැරට්, මඤ්ඤොක්කා, බතල, ඩේලියා, රාඹු, බීට්, කැරට්, බතල, මඤ්ඤොක්කා, ඩේලියා, හරි නේද? හරි. දැන් ඔන්න ඔයාලා ඇවිල්ලා තියෙන්නේ මේ පාඩමේ ප්‍රශ්න වැඩිපුරම අහන කොටසට.
හැම සැරේම ප්‍රශ්න දෙකක් තුනක්වත් අඩු ගන්න එනවා. ඊ ගන්න ඒවා වාරි විභාග වලින් ඉතින් අනිවාර්යයෙන්ම වෙනවා ප්‍රශ්න. දැන් ඇවිල්ලා තියෙන්නේ අපි මේ කොටසට මේ ටික අහන්නේ කියා වගේ ඉතුරු ටික හරි අහන්න ගියොත් සම්පූර්ණ ලකුණු මේ පාඩමෙන් අරගන්න පුළුවන් කිසි දෙයක් වරදින්නේ නැහැ. ඒ නිසා මුලින්ම හොඳට අහගෙන ඉන්න ඕනේ. අහගෙන ඉන්න මම ඔක්කොම රූපත් එක්ක කියා දෙනවානේ. ඒකට කිසිම ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ. මුලින්ම රූප ටික පෙන්නලා ඉන්නවා. ඒකට හරි ලීසි. වැඩි. මම රූප ටික පෙන්නගෙන යනවා. මුකුත් කිසිම දෙයක් කියන්නේ නැහැ. හොඳට බලන්න මේ ශාකවල මුල් කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ මුල් ගැන කියා දීලා ආපව රූපේ කියන එක පෙන්වන්නම් විස්තර කර කර. දැන් ඔන්න මම රූප ටික පෙන්නගෙන යනවා නිකන් තත්පර දෙකෙන් දෙකට වගේ කියලා බලන්න ඒ වගේ මුල් කොහොමද තියෙන්නේ කියලා. සර් එක ගතිටක බක්ටීරියා පුතේ මම දාලා තියන්නේ සවින්ද සර් එක ගටි සර් එක ගැටිත් එක බැක්ටීරියා කීයක් තියෙනවද බැක්ටීරියා ලක්ෂ ගණනක් ඉන්න පුළුවන් බැක්ටීරියා පුතේ හැට පේන්නේ නෙමෙයි එක මූල ගැටිත් එක බැක්ටීරියා ලක්ෂ කෝටි ගණනක් ඉන්න පුළුවන් හැට පේන්නේ ඒකත් කියන්න බෑ හරියටම කියන්නේ කියලා හැට පේන්නේ බැක්ටීරියා ලක්ෂ 100 ලක්ෂ 2 3 4 ඉන්න පුළුවන් හරි ඔන්න බලන්න මේ රූපවල මුල් ටික හොඳට බලන්න මුල් මොකුත් මම කියන්නේ මෙයාලා කියනවා මේකේ තියෙන්නේ මේ ඕකිඩ් ශාකයක්ලු ඒකේ මේ මුල් වලට කියනවා ලියලා වායව මුල් කියනවා මොකද කියන්නේ ඕකිඩ් වල තියෙනවට වායව මුල් කියලා ඇයි දන්නේ එහෙම කියන්නේ නේද බලමුකෝ ඉස්සරහට මම කියා දෙන්නම් මේකට වායව මුල් කියලාලු කියන්නේ නුග ශාකය මේ මුල් වලට කියන්නේ බලන්නකො මුල් එල්ල වැටෙනවනේ යතුලි පල්ලයට බලන්නකො මාර වැඩි ඒ මුල් වලට කියනවලු කරු මුල් කියලා. මේ ඕකිඩ් වල මුල් කොහොමද තිබ්බේ? නිකන් වායු ගෝලයේ නේද? නිකන් එල්ලිලා වගේ. වායු මුල් කියලා කිව්වලු. මුග ශාකයේ නිකන් රත් වෙන්නේ එන්නේ පල්ලෙහාට. නිකන් කරු තියලා වගේ අතු වලට. කරු මුල් කියලා කියනවලු. අපි දන්නේ නැහැ මේ බලමුකෝ. ඊළඟට බලන්නකො මේ වැටකෙయ్య. කො මුල් ඒකේ මුල ඇවිල්ලා තියෙන්නේ කඳින්ද අත්තෙන්ද. පේනවා කඳෙන් තමයි අත ඇවිල්ලා තියෙන්නේ මුල් නේද වැටකෙయ్య වල. ඒවට කියනවලු කයිරු මුල් කියලා. බලමු ඉස්සරහට කයිරු මුල් ගන්න. බුලත් බලන්නකෝ. බුලත් වල මුල් කොහෙද තියෙන්නේ පුතේ? බුලත් වල මුල්. දැකලා ඇති වලා බුලත් වගාව දැකලා තියෙනවා නම් අර බුලත් වල යන කණුවට බුලත් ටික මුල් වලින් බැඳිලා තියෙන්නේ. දැන් බුලත් වල කියන්නේ කණුවක් දිගේනේ. මේ මුලට ඒකට බැඳිලා තියෙන්නේ හොඳට. ඒකට තියෙන්නේ ආලග්න බුල් කියලා කියන්නේ අපි දන්නේ. ඊළඟට කඩොලාන ශාක එහෙම නැත්නම් කිරල කියලා කියනවලු. ඒ වගේ මුල් වලට කියනවලු වායුද්‍ර මුල් එකක් සොසන මුල් කියලා. තමයි කඩොලාන වල මුල් කොහෙද තියෙන්නේ? අර ජලයෙන් උඩට ඇවිල්ලා තියෙන පුතේ මෙතන වායුව මුල්. ජලයෙන් උඩට ඇවිල්ලා තියෙන මෙතන වායුද්‍ර මුල් එකක් සොසන මුල්. ඒවම එකින් එක කියා දෙන්නම් දැනට රූප විතරක් බලාගන්න මුල් කොහොමද තියෙන්නේ කියලා. සර් බිස්කට් එකක් කෑවට කමන්නේ නැද්ද සර් හාස්පිටල් කමන්නේ බිස්කට් එකක් කනවටත් දීලා හරි ඔන්න බලමුකෝ එයාලා කියනවා වායව මුල් සහිත ශාක මේ මොනවද බලන්න වායව මුල් සහිත ශාක ඕකිඩ් තියෙනවා අනික වැනිලා තියෙනවා ඕනම් දැකලා ඇති නේද ඕකිඩ් නම් ඔය අම්මලා එහෙම හදනවනේ ඔන්න මේ මුල් වල කියනවා එයාලා වායව මුල් කියලා දන්නේ නැහැ මොකද කියන්නේ හරි වැනිලා වල මුල් බලන්නකෝ ඒත් වායු ගෝලයට විවෘතයි. අන්න වැනිලා. එහෙනම් එක්සෑම් එකට ඇහුවොත් මෙහෙම ප්‍රශ්නයක්. වායු මුල් සහිත ශාක වලට උදාහරණ දෙකක් ලියන්න කිව්වොත් මේ දෙක තමයි ලියන්න ඕනේ. ඕකිඩ් සහ වැනිලා. ඕකිඩ් සහ වැනිලා තමයි උදාහරණ වායු මුල් වලට. සොසන මුල්. එක්සෑම් එකට ඇහුවොත් සොසන මුල් සහිත ශාක මොනවද කියලා ඔයාලා ලියන්න ඕනේ මෙන්න මේ දෙන්න කවුද? කිරල සහ මහා කඩොල් කිරල සහ මහා කඩොල් තමයි සොසන මුල් තියෙන ශාක. කිරල සහ මහා කඩොල්. මේ තියෙන්නේ ප්‍රචාරණ මුල්.
මතකද මම කිව්වා පුතේ සමහර ශාකවල මුල් වලින් අලුත් පැලෙනවා කියලා කතාවක් කිව්වේ. ඔන්න තියෙනවා ඒ ශාක. මුලෙන් අලුත් පැලයක් එනවා ඒ මුල් වලට කියනවා අපි ප්‍රචාරණ මුල් කියලා. එයි එයා ප්‍රචාරණය කරන තමන්ගේ වර්ගයක්. ප්‍රචාරණ මුල්. උදාහරණ තමයි කරපිංචා, peer, බෙලි. දැක්කද බලන්න හොඳට බලන්න. කරපිංචා මුලෙන් දැක්කද පැලයක් ඇවිල්ලා තියෙනවා. කරපිංචා මුලෙන් පැලයක් ඇවිල්ලා. බෙලි බලන්න මේ අර බෙලි වල මුලෙන් පොඩි පැලයකට එනවා. මේ peer බලන්න peerත් එහෙමයි. peer වල තියෙන්නේ ප්‍රචාරණ මුල්. කරමුල් බලන්න නුගයි රත් කඩොල් නුගවල තියෙන කරමුල් දැක්සන් විදිහට කරමුල් පැයට සාග මොනවද කියලා කියන්න ඔයා නුග සහ රත් කඩොල් කියලා කියන්නේ. මොකද්ද පුතේ මුල් වල විශේෂත්වය? මේ කරමුල් වල තියෙන විශේෂත්වය මොකක්ද? මේ මුල් පටන් ගන්නේ අතු වල ඉඳන් පල්ලෙහාට. මතක තියාගන්න කරමුල් ආරම්භ වෙන්නේ අතු වල ඉඳන් පල්ලෙහාට. ඒවට කියනවා කරමුල් කියලා. උදාහරණ නුගවල තියෙන කරමුල්, රත් කඩොල් වල තියෙන අතු වල ඉඳන් එන කරුමුල්. දැන් උදාහරණ වලට කියලා පොඩ්ඩක් මේ තියෙන්නේ පුතේ කයිරුමුල්. ඕක තමයි පටලගන්න එක්සන්. සර් අපේ ගෙවල් ළඟ පන්සලක් තියෙනවා. ඒකේ ලොකු ගහක් තියෙනවා. නුග ගහක් තියෙනවා. ලොකු නුග ගහක් තියෙනවා සර්. එන මතක තියාගන්න නුගවල තියෙන්නේ කරමුල්. අතු වලින් නම් තමයි පල්ලෙහාට මේ මුල් වර්ගේ. කරමුල් තියෙන්නේ නුගවල සහ රත් කඩොල් වල. මේ පෙන්නලා තියෙන්නේ පුතේ කයිරුමුල්. අර උඩ ටයිප් එක පොඩ්ඩක් උඩට ගිහිල්ලා මේ තියෙන්නේ කයිරුමුල්. කයිරු බලන්න මේ මුල් ඇවිල්ලා තියෙන්නේ අතු වලින්ද කඳෙන්ද කියලා. හොඳට බලුවොත් මේ පුතේ ඒකේ මුල් ඇවිල්ලා තියෙන්නේ කඳෙන්. කඳේ පැත්තකින් තමයි මුල් ඇවිල්ලා තියෙන්නේ. කඳෙන් මුල් වෙනවා නම් ඒවට කියන්නේ අපි කයිරුමුල් කියලා. කයිරුමුල් කියන්නේ කඳේ පැත්තකින් මුල් වෙනවා නම් ඒවට කියන්නේ කයිරුමුල් කියලා. උදාහරණ මොනවද? වැටකෙයියා, රාම්පේ, මහා කඩොල් මේවා කොහොම කයිරුමුල් වලට උදාහරණ. මොකද කියන්න බලන්න වැටකෙයියා, රාම්පේ, මහා කඩොල් මේ කොහොම කයිරුමුල් වලට උදාහරණ. අන්න බලන්න හොඳට වැටකෙයියා මුල් කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? කඳෙන් නේද? කඳෙන් පැත්තට ඇවිල්ලා. මේක මොකක්ද මේ ප්‍රයෝජනය ඇත්තටම කයිරුමුල් වල? කඳ පෙරලෙන එකෙන් වළක්වා ගන්න. කඳට ආධාර වෙන්න තියෙන කඳට නිකන් කියන්නේ අර වැටෙනවට නිකන් කියලා වගේ නේද? කඳ වැටෙනවට. කඳෙන් තමයි මේ මුල් වෙන්නේ. මොන මුල්ද? කයිරුමුල්. මතක තියාගන්න වැටකියවල තියෙන කයිරුමුල් කඳට ආරක්ෂාවක් තමයි තියෙන්නේ. කඳට ආධාරකයක් විදිහට තමයි දෙන්නේ. වැටකිය. මේ බලන්නකෝ. ඔව් සර්. නෝඩ් බලන්න. දැන් මම රාම්පේ අපේ ගේ. ඔව්. ඊළඟට මේකේ කඳ තියෙනවා. බලන්න පුතේ කඳෙන් නේද ඇවිල්ලා තියෙන්නේ මුල්. බලන්න ලස්සන මුල් ගොඩාක් ඇවිල්ලා තියෙනවා බලන්න. මේ ඔක්කොම කයිරුමුල්. පටල ගන්න එපා. කරු නෙමෙයි. කරු වෙන්නේ අත්තෙන්. කයිරු තමයි මේ කඳේ පැත්තෙන් එන්නේ. මේ කයිරුමුල් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ලොකු වැටකෙයිය පඳුරු. වැටකෙයියවල තියෙන්නේ මොනවද? කයිරුමුල්. වැටකෙයියවල තියෙන්නේ කයිරුමුල් කියලා මතක තියාගන්න. මේ තියෙන්නේ කයිරුමුල්. ඊළඟට අපෝ කරුමුල් තියෙනවලු කාගේද? රත් කඩොල් වල. දැක්කද? අත්තේ ඉඳන් පහළට එල්ලෙනවා මුල් జాතියක්. ඒවට කියනවලු කරුමුල් කියලා. එහෙනම් කරුමුල් කියන්නේ කාටද? හැවුත් මතක තියාගන්න. එකක් තමයි රත් කඩොල්, අනිත් එක තමයි නුග කියලා කියන්නේ. මේ තියෙන ඔකිට් එකක් මම දාලා මේ බලන්න පුතේ මේ ෂා කරලා තියෙන්නේ ඕකිඩ් වල මුල ලං කරලා zoom කරමු ෆොටෝ එකක්. මුල නිකන් වායු ගෝලයට විවෘත වෙලා තියෙනවා. මොකද ඕකිඩ් වල තියෙන අපේ මුල් වර්ගේ වායව මුල්. වායව මුල් තමයි ඕකිඩ් වල තියෙන්නේ. ඇත්තටම මේ වායු මුල් වලින් මොනවද කරනව ඇත්තටම? පොත බලන්න තු මයික්‍රොෆෝන් කරන්න පොඩ්ඩක්. ගන්න විදිහට පුතේ කියන්නේ පොත බලන්න එපා. තේරුණු විදිහට කියන්නකො එක මත් නිකන් ඔයාලට හිතෙන විදිහට පාඩම කියලා දුන්නා නේ මම. වාතේ වායුව උරා ගන්නවා. වාතේ ඇති වායුව උරා ගැනීමට ඇති වායුව.
පොත බලන්න නැතුව මම කියන්නේ. පොත බලන්න කිය කට්ටිය නේද? ඕක පුතේ ඇත්තටම මතක තියාගන්න. මේ ඕපීඩ් වල තියෙන ඕපීඩ් වෙනිලා වල තියෙන මේ වායු මුල් පාවිච්චි කරන්නේ යාළුවා මොකටද දන්නවද? වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප උරා ගන්න තමයි මේ වායු මුල් යාලා පාවිච්චි කරන්නේ. වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප උරා ගන්න තමයි මේ මුල් පාවිච්චි කරන්නේ. ඊළඟට මේ තියෙන කිරල මම මේ රූපේ දැන් මල්ලි කිව්ව කාටද මල්ලි මේ තියෙන්නේ කිරල ඔයාලා අහලා තියෙනවද පුතේ කිරල ලැබ කියලා අම්මලාගෙන් අහලා බලන්න ඔයාලා දන්නේ නැත්නම් අම්මෙන් මොනවටද කිරල ලැබ කියන්නේ කියලා අම්මලා කියයි පුතේ කිරල ලැබ කියලා කියන්නේ ඒ කාලේ බෝතල් වල මූඩි නැති කාලේ මූඩි වෙනුවට ගහපු පොඩි කෑලි කිරල ලැබ කියලා කියන්නේ ඒ කිරල ලැබ ගන්නේ කිරල කියන ශාකවලින් මේ පෙරලා තියෙන මං කිරල වල ගෙඩියක් කිරල ගත්තොත් පුතේ ගෙඩි හැදෙනවා ඒ කිරල හැදෙන්නේ කොහොමද දන්නවද හැදෙන්නේ කිරල මේ කලපු තියෙන කලපු වල දේශයේ තමයි කිරල හැදෙන්නේ ඒ කිරල වලින් තමයි කිරල ඇබ හදන්න පාවිච්චි කරන්නේ මේ තියෙන කිරල ගහක් පෙරලා තියෙනකොට මේ කිරල ගහේ කිරල ගෙඩි හැදලා තියෙන ආකාරය අපෝන මම දැම්මා වැටකියක් වතුරක් වැටකිය වල තියෙන්නේ නම් කයිරු මුල් කියලා මතක තියාගන්න. කයිරු මුල් තමයි වැටකිය වල තියෙන්නේ. හරි. ඉතින් දෙන්න කලින් අපි මුල් ගැන මේ ගැන ටිකක් ආපහු ඉගෙනගෙන ඉන්න. හරි. මේ ටික හොඳට අහගෙන හිටියොත් තාම හරි වැදගත් වෙන වීඩියෝ එකක් මම පෙන්නනවා. හරියට අහන් ඉන්න ඕනේ. ශාකවල විවිධ මුල් ගැන කතා කරනකොට දරුවනේ විවිධ මුල් වර්ග අපිට හම්බ වෙනවා. දැන් මෙතනම දැක්කනේ මුල් වර්ග කිහිපයක්. එක වර්ගයක් තිබ්බාර දැන් ශාකය මෙහෙම තියෙනවා නම් අත්ත මෙහෙම තියෙනවා නම් අත්තෙන් පහළට මුල් ලැබිලා අතු වලින් පහළට ඇවිල්ලා. නුග කඩොල් වගේ ශාකවල දැක්කා. අත්තෙන් පහළට මුල් වෙනවා නම් ඒ මුල් වලට කියනවා පොතේ අපි කරු මුල් කරු උංගක් අය පටල ගන්නවා වරද්ද ගන්නවා අත්තෙන් පහළට එන්නේ කරු මුල් කියලා අපිට තියාගන්නකො අත්තෙන් පහළට එන්නේ කරු මුල් කඳෙන් එන්නේ කඳට ආධාරකයක් විදිහට ක්‍රියා කරන්නේ මේක අතු වලට ආධාරකයක් අතු කඩන් උටේ කියන බයිට නිකන් මෙහෙම තියෙනවා කරු මුල් අතු වලට ආධාරකයක්. මෙතන කඳට ආධාරකයක් විදියට තියෙනවා. කඳට ආධාරකයක්. ඒවට කියන්නේ පුතේ අපි කයිරු මුල්. කරු නෙමෙයි කයිරු තමයි නෙවුවා. කරු මුල් අතු වලට ආධාරකයක්. කයිරු මුල් කඳට ආධාරකයක්. ඕකිඩ් මුල් ටික නිකන් ඔහේ වායු ගෝලයේ තියෙන. මේ මුල් වලට කියන්නේ පුතේ අපි වායව මුල් කියලා. වායව මුල්. වායව නිකන් වායු ගෝලයට විවෘත වෙලා තියෙන. මොකටද මේ ගහකට වායව මුල් තියෙන්නේ පුතේ? දැන් ඔයාලා දන්නවා ඕකිඩ් හැදෙන්නේ කොහෙද? උසනේ ගස්වල මුදුන තමයි ඕකිඩ් හැදෙන්නේ. ඉතින් ඔය උඩ තියෙන පැලවලට දැන් ඔයාලා කියයිද අපේ දිහා නම් ඕකිඩ් තියෙන බිම පැලයක කියලා. දැන් පුතේ ඕකිඩ් හැදෙන්නේ නැත්නම් සිංහරාජ වගේ පැලයකට ගිහින් තියෙනවා ඔයාලා දන්නවා. සිංහරාජ කැලේ ලොකු ගස් උඩ තමයි මේ ඕකිඩ් හැදෙන්නේ. ඉතින් මේ වගේ ශාකවලට කවුද වතුර දාන්න ගිහිල්ලා? වතුර දාන්න කෙනෙක් නෑනේ නේද? අන්න ඊළඟින්ද පුතේ මේ ඕකිඩ් ශාකයේ මුල් හැදිලා තියෙන මොකටද දන්නවද? වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප උරා ගන්න. ජල වාෂ්ප. මතක තියාගන්න. ඕකිඩ් වල තියෙන වායු මුල් හැදිලා තියෙන්නේ වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ටික උරා ගන්න. කරු මුල් දන්නවා දැන්? කයිරු මුල් දන්නවා? වායු මුල් දන්නවා. ඊළඟට අර බුලත් මේ ගම්මිරිස් වගේ වගේ තියෙන මොනවද? බුලත් සහ ගම්මිරිස් වගේ වගේ අපි දන්නවා. මෙහෙම කණුවක් හිටවලා මේ කණුවට අපි යවනවා මොකක්ද? බුලත් වෙලා. ටික දවසක් ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ තැන් වලින් මුල් වගේ වැවිලා
ඇවිල්ලා මෙන්න මේකට සම්බන්ධ වෙලා තියෙනවා. මුල් වගේ වෙවිලා අල්ලගෙන තියෙනවා. මේක අල්ලගෙන මේ මුල් වල. ඒ මුල් වලට කියනවා පුතේ අපි නම් ආලග්න මුල් කියලා. අල්ලගෙන නෙන්නේ. ආලග්න මුල් කියලා කියනවා. ආලග්න මුල්. ආලග්න මුල් කියන්නේ අල්ලන් ඉන්නේ ඒවට. එතකොට අර මේ මුලින් පැලෙනවට මොනවද කිව්වේ? ප්‍රචාරණ මුල් කියලා. ප්‍රචාරණ මුල්. ඊළඟට තව එකක් තියෙනවා. ශාකයේ මුල තියෙනවා. මේ සම්පූර්ණ ජලයෙන් යට වෙලා තියෙනවා. ජලයේ යටින් උඩට මෙහෙම මුල් ඇවිල්ලා තියෙනවා. දකින්න මේ මුල් වර්ගය. ඒවට කියන්නේ පුතේ මොකක්ද? ඒවට කියන්නේ ශ්වසන මුල්. හුස්ම ගන්න පාවිච්චි කරන්නේ. ශ්වසන මුල්. ඒක මොකද පුතේ? මේ ශාක හැදෙන්නේ කලපු වල මඩේ හැදෙන්නේ. හුස්ම ගන්න වාතය මදි. ඒ හින්දා මුල් ටික වතුරෙන් උඩට ඇවිල්ලා තමයි වායු කුමාරුව සිද්ධ කරන්නේ. ඒ මුල් වලට කියන්නේ අපි ශ්වසන මුල් කියලා. ශ්වසන මුල් කියලා කියන්නේ. තව නමක් මේකට කියනවා පුතේ අපි වායුදර මුල් කියලා. වායුදර මුල්. මේ පාඩමේ ළමයි පටල ගන්න තැන් දෙකයි මේකේ තියෙන්නේ. අනිත් එකක්වත් කවුරුත් වරද්දන්නේ නැහැ. ඔක්කොම හරියට ගහනවා. වරද්ද ගන්න කවුද මං කියලා කියන්න. එකක් තමයි කර්මුල් කෛර්මුල් පටල ගන්නවා. එක්සැම් එකේ. භාගයට දුන්නාම කර්මුල් කෛර්මුල් පටල ගන්නවා. කරු වලට කරු කියලා ගහනවා. කරු වලට කරු කියලා ගහනවා. මතක තියාගන්න. මම මේ ළමයි දැන් අවුරුදු ගානක් ගන්නලා ළමයි පේපර් එකේ වරද්ද ගන්න තැන් ගන්න හින්දා මේ කියන්නේ. කර්මුල් කෛර්මුල් පටල ගන්නවා යාලා. කර්මුල් ඉන්නේ අත්ෙන් පල්ලෙහාට. කෛර්මුල් ඉන්නේ කඳෙන්. තේරුණාද? කඳට. අනිත් පටල ගන්න එක මේ දෙක. වායව මුල් සහ වායව මුළුයි වායුදර මුළුයි පටල ගන්නවා යාලා. වායව මුල් තියෙන්නේ ඕකිඩ් වලට. වායව මුල් තියෙන්නේ ඕකිඩ් වලට. එයා කරන්නේ ජල වාෂ්ප හුවමාරු කරගන්න එක. වායව පටල ගන්න බෑ. මේ ආයයි කියන්නේ පටල ගන්න එක කරගන්න. වායව මුල් තියෙන්නේ ඕකිඩ් වලට. එයා කරන්නේ ජල වාෂ්ප උරා ගන්න එක. වායුදර මුල් තියෙන්නේ ඉරල දහ කඩලාන වලට. එයා කරන්නේ වායු හුවමාරු කරන එක. මෙයා වායු හුවමාරු කරන්නේ මෙයා කරන්නේ ජල වාෂ්ප හුවමාරු කරගන්න එක. හරිනේ? පටල ගන්න එක. හරි. මේ ඔග පුරවල මොන හරි විදිහක් වෙනවා. හරි. ඔන්න තියෙනවා 12 වෙනි ප්‍රශ්නේ. මෙන්න තියෙනවා 12 වෙනි ප්‍රශ්නේ. ඔයාලගෙන් අහනවා පුතේ පහත දැක්වෙන මුල් ඇති ශාක සඳහා විදසුන බැගින් ලියන්න. වායව මුල්, කර්මුල්, කෛර්මුල්, ආලග්න මුල්, ශ්වසන මුල්, වායුදර මුල්. එක වර්තාව රූප ටික බලලා එමුද? ඒක හොඳයිනේ. හරි. බලන්න. වායු මුල් තියෙනවා ඕකිඩ් වලට. මොකද එයා කරන්නේ වායු ගෝලයෙන් ජල වාෂ්ප උරා ගන්න එක. කර්මුල් තියෙන්නේ කාටද? නුග වලට. මොකද කර්මුල් වල තියෙන ප්‍රයෝජනේ අතු වලට ආධාරකයක් විදිහට ක්‍රියා කරනවා. කෛර්මුල් තියෙන්නේ කාටද? වැටකෙයිය වලට. මොකද කෛර්මුල් වල ප්‍රයෝජනේ කන්දට ආධාරකයක් විදිහට ක්‍රියා කරනවා. ආලග්න මුල් තියෙන්නේ කාටද? බුලත් වලට. තව ගම්බීස් වලටත් තියෙනවා. කඩලාන වලට තියෙන්නේ මොනවද? වායුදර මුල් එහෙම නැත්නම් ශ්වසන මුල්. මේ තියෙන්නේ වායු මුල් තියෙන ශාක. මොනවද ශාක? ඕකිඩ් සහ වැනිලා. මේවට තියෙන්නේ වායු මුල්. මේ තියෙන්නේ
සොසන මුල් තියෙන ශාක මොනවද? කිරළ සහ මහා කඩොල්. කිරළ වලටයි මහා කඩොල් වලටයි තියෙන්නේ සොසන මුල්. මොනවද ඒ මුල් වලින් කරන කාර්යය? වායු හුවමාරුව සිද්ධ කරනවා. මේ තියෙන මොනවද? ප්‍රචාරණ මුල්. අලුතෙන් පැලයක් ඇති කරනවා. කරපිංචා, පේර සහ කරපිංචා පේර අනිත් එක මොකද්ද? බෙලි. කරපිංචා පේර සහ බෙලි. මේ තියෙන්නේ කරුමුල් සහිත ශාක කීපයක්. කරුමුල් එන්නේ කොහෙන්ද කිව්වේ? අතුවලින්. මේ තියෙන නුග සහ රත්කඩොල්. මේ තියෙන්නේ කෛරු මුල් තියෙන ශාක, වැටකියා, රම්පේ, මහා කඩොල්. කෛරු මුල් එන්නේ එතකොට කඳේ පැත්තකින්. මේ වැටකියා හරිනේ. වැටකියා කෛරු මුල්. රත්කඩොල් වලට තියෙන්නේ කරු මුල්. මේවට ඕකිඩ් වලට තියෙන්නේ වායව මුල්. මේ ඕකිඩ් වලට වායව මුල්. ඊට දන්නවනේ. හරි. එන්න දොස්නේ ප්‍රශ්නෙට අහනවා පුතේ. පහත දැක්වෙන මුල් ඇති ශාක සඳහා නිදසුන බැගින් ලියන්න. වායු මුල් තිබ්බ කාටද? අර වායු ගෝලයට විවෘත මුල් කියන්නේ. ඕකිඩ්, කමා, වැනිලා. ඕකිඩ්, වැනිලා. ඕකිඩ්, වැනිලා. කරු මුල් තිබුණේ කාටද? කරු හිටවල වගේ රත්තට අත්ින් වේලා තියෙන පල්ලෙහාට යන්න. නුග අනිත් එක රත් කඩොල්. නුග අනිත් එක රත් කඩොල්. නුග රත් කඩොල්. නුග රත් කඩොල්. ඊළඟ කෛරු මුල් තිබ්බා. කයි අහන්න මෙතනනේ. දෙතුන බැගින් ලියන්නේ. කෛරු මුල් තිබුණේ වැටකේයියා. ලියන්න වැටකේයියා. ඊළඟට ආලග්න මුල්. ආලග්න කියන්නේ පුතේ ඒක තමක් කියනවා ආරෝහක මුල් කියලා. ආලග්න කියන්නේ මොකද්ද? අර අල්ලගෙන උඩට නැග්ගි බුලත් නේ මතකනේ අර කණු අල්ලලා නැග්ග උඩට. ආලග්න කියන්නේ ගම්මිරිස් එහෙම නැත්නම් බුලත් දෙකේම තියෙන ආලග්න මුල්. ඊළඟට පහේ සොසන මුල්. ඉතින් කාටද නැටි උඩට අවිලා තිබ්බ වතුරෙන් උඩට කිරල. හරි. ඔන්න chart එක තියෙනවා. තනියම කරන්න බලන්න 13 වෙනි ප්‍රශ්නේ. අර මේ කෘත්‍ය ඉර තියන්න නිදසුන් ලියන්න බලන්න. කර්ම වලට නිදසුන් දෙක ඔක්කොම ලියන්න බලන්න නිදසුන් ටික. මේ දෙවෙනි තීරුව ලියන්න බලන්න. කර්ම වලට නිදසුන් ඔක්කොම ටික ලියන්න. කෛරු මුලට ඔක්කොම ලියන්න. වායු මුල් මේ හදාගන්න පුතේ මෙතන. වායුව මුල් නෙමෙයි මෙතන හදාගන්න මේක. වායව මුල් කියලා හදාගන්න. වායව මුල්. වායුව නෙමෙයි වායව මුල්. ආලග්න මුල්, වායු පෙර මුල්, ආහාර කාන්තික මුල්, මූලගත මුල්. සකල පුරාණ බලන්න. ලියන ගමන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුතේ. මයික් එක අන්මියුට් කරා හැමෝම කෑ ගහන්න එපා. ලියන ගමන් අහන්න ටක් ගාලා ප්‍රශ්න තියෙනවනේ. සර් කෘත්‍ය කියන්නේ මොකද්ද? කෘත්‍ය කියන්නේ මම නම් කිරලා මේ බීම එකක් දීලා තියෙනවා.
කියලා දීලා මොකද්ද තියෙනවා. සර් හුන්න? මං කියලා කාලක් තියෙනවා. සර් කෘත්‍ය කියපු එක හුන්න. කෘත්‍ය තීරුව ඉඩ තියාගන්න මම කියන්නම්. ඉදසුන් ටික ලියන්න කරුවරට ඔක්කොටම කෘත්‍ය මම කියන්නේ. හා සර්. අද ඉස්කෝල ගිහලා මම කවුද? සර් කෘතිම කියන්නේ කෘතය කියන්නේ මොකද්ද සර්? කෘත්‍ය තීරුවම ඉඩ තියාගන්න මම කියන්නම්. උත්තර මම කියන්නම්. ඔයාලා ලියන්න ඕන ඉදසුන් කියන තීරුව ලියාගන්න බලන්න. ළමයි කවද්ද ඉස්කෝලේ 6 වසරේ වාරි භාගයෙම තියෙනවා කිව්වේ? 6 වසර. සර් අපිට සිලබස් ඉවර කරලා එන අවුරුද්දේ තමා තියෙනවා කිව්වේ. අනිත් අයට සර් මේක නිදසුන් ගොඩක් ලියන්න ඕනේද? ඔව් ඔක්කොම ලියන්න. අපි ලියමු. ලියමු. අපිට පෙරවාරි හරි මයික් ඔෆ් කරමු. පෙරවාරි මාසෙකට වීඩියෝ එකක් දාලා තිබ්බාන කරන්ට් එක හරි ලියමු. කරුමුල් කියන කරුමුල් වලට නුග අනිත් එක රත් කඩොල් එකක් නුග අනිත් එක රත් කඩොල් නුග රත් කඩොල් ඊළඟට කයිරු මුල් කියන්නේ වැටකෙයියා රම්පි කර්මුල් දිවන්නේ නුග රත් කඩොල් දෙවෙනි එකෙන් අහන්නේ කයිරුමුල්නේ කයිරුමුල් කියන්නේ වැටකෙයියා රම්පේ මහා කඩොල් වැටකෙයියා රම්පේ මහා කඩොල් තුන්වෙනිකින් අහන්නේ පුතේ වායමුල් වෙන අහන්නේ වායව මුල් ලියන්න. ඕකේ වැනිලා. එතරම් පුතේ ඉස්සරහින් කෘත්‍යයක් තියාගමු නේ. උඩේගේ අපි ලියමු ඉස්සරහට. කියන්න. වායව මුල් වෙන කෘත්‍ය ලියන්නකෝ. ඕකේ වැනිලා තමයි නිදසුන් දෙක. ඒ ඉස්සරහින් ලියන්න කෘත්‍ය. වායව මුල් වල. කෘත්‍ය ලියගන්න. මොකද නෑ කෘත්‍ය කිව්වේ? වාතයේ අඩංගු ජල වාෂ්ප අවශෝෂණය ලියන්න කෘත්‍ය. වායව මුල් වල කෘත්‍ය ලියන්න. වාතයේ අඩංගු ජල වාෂ්ප අවශෝෂණය කිරීම. අවශෝෂණය කරනවා කියන්නේ උරා ගන්නවා කියන්නේ. වාතයේ අඩංගු ජල වාෂ්ප අවශෝෂණය කිරීම. වාතයේ අඩංගු ජල වාෂ්ප අවශෝෂණය කිරීම. ඊළඟට අහනවා ආලග්න මුල්. මේ කාරණා. කියන්නේ උදාහරණ කියන ආලග්න මුල් වලට බුලත් පයික කියන්නේ ගම්මිරි. බුලත් අනිත් එක ගම්මිරි. බුලත් ගම්මිරි. මොකක්ද උදාහරණ කියන්නකෝ බුලත් ගම්මිරි. මොකක්ද මේ ආලග්න මුල් කාර්යය? අර ආධාරක අල්ලගෙන ඉහළට බඩ ගාගෙන යන්න නේද?
ආධාරකය අල්ලගෙන අර අඩු වලින් අල්ලගෙන ආධාරකයේ තිබී ඉහළට බඩ ගාගෙන යන්න තමයි මේ ආලග්න මුල් ඕනේ. කෘත්‍ය ලියන්නේ නම් ආලග්න මුල් වල කියන්නේ කන්ද ඉහළට නැගීමට කන්ද ඉහළට නැගීමට කන්ද ඉහළට නැගීමට අවශ්‍ය කන්ද ඉහළට නැගීමට අවශ්‍ය කන්ද ඉහළට නැගීමට අවශ්‍ය ආධාරකයට සවි කිරීම කන්ද ඉහළට නැගීමට අවශ්‍ය ආධාරකයට සවි කිරීම කන්ද ඉහළට නැගීමට අවශ්‍ය ආධාරකයට සවි කිරීම ආලග්න මුල් තමයි ලියන්නේ ඊළඟට අහනවා ඔයාලගෙන් පුතේ වායුදර මුල් ඊළඟට අහන්නේ වායුදර මුල් පරම තුල ලියා ගන්න වායුදර මුල් ගාවින් පුතේ අඩපොත 3 කට්ටිය අඩපොත ලියා ගන්න නැති කට්ටිය එහෙම ලියා ගන්න වායුදර මුල් කියලා ලියලා වරහන් තුල ලියා ගන්න ශ්වසන මුල් දෙකම කියන්නේ එකම කෙනාට වායුදර මුල් වරහන් ඇතුලේ ශ්වසන මුල් වායුදර මුල් වරහන් ඇතුලේ ශ්වසන කියන්නේ කිරළ කියන උදාහරණය කිරළ අනිත් එක මහා කඩුව කිරළ මහා කඩුව කාර්ය කියන්නේ යාලගේ මොකක්ද කාර්යය වායු ගෝලයක් කළා වායු ගෝමාරු කරනවා කියන්නේ කෘත්‍ය වායුගෝලය සමග වායුගෝලය සමග වායු හුවමාරුව සිදු කරයි වායුගෝලය සමග වායු හුවමාරුව සිදු කරයි වායුගෝලය සමග වායු හුවමාරුව සිදු කරයි ඊළඟ මුල් තමයි අහන්නේ ආහාර සංචිත මුල් මෙන්න මේවා ගැන අහන්නේ මේවා ගැන අහන්නේ ආහාර සංචිත මුල් උදාහරණ ලියන්න මේ ඔක්කොම ලියන්න දැන් නැත්නම් දෙකක් තුනක් හරි ලියගන්න පුතේ ආහාර සංචිත මුල් මඤ්ඤොක්ක බත්තල කැරට් නිදිකුඹ ලියන්න බෑ නිදිකුඹ වල ආහාරයන්පත් කරලා නේ මඤ්ඤොක්ක බීට්‍රූට් කැරට් බත්තල නිදිකුඹ වල අනිත් ටික ලියගන්න මඤ්ඤොක්ක බීට්‍රූට් කැරට් බත්තල මේ තව ඕනනම් රාවු ඒ විදිහට ටික කෘත්‍ය මොකක්ද යාළුවනි ආහාර තැන්පත් කරනවා කියන්නේ කෘත්‍ය ආහාර තැන්පත් කිරීම ආහාර තැන්පත් කිරීම ආහාර තැන්පත් කිරීම හරි අන්තිමට අහන්නේ පුතේ ඔයාලගෙන් මූල ගැටි සහිත මුල් තමයි අන්තිමටම ඔයාලගෙන් අහන්නේ මූල ගැටි සහිත මුල් අන්තිමට ඊළඟ උදාහරණ තියෙනවා බෑ ක්ලාස් වෙන්නේ ක්ලාස් ඉවරෙන්නේ බලමු යන්න මූල ගැටි මුල් මෑ බෝන්චි දම්බල උන්යට කවුපි නිදිකුඹ වුණා උදාහරණ කෘත්‍ය මොකක්ද මූල ගැටි සහිත මුල් වල කෘත්‍ය මොකක්ද ඇතුළේ ජීවත් වෙන බැක්ටීරියාව හින්දා කස සාරවත් කරනවා කියන්නේ කෘත්‍ය ලියන්න
මූල ගැටිති තුල සිටින මූල ගැටිති තුල සිටින මූල ගැටිති තුල සිටින බැක්ටීරියා මගින් මූල ගැටිති තුල සිටින බැක්ටීරියා මගින් මූල ගැටිති තුල සිටින බැක්ටීරියා මගින් පස සාරවත් කිරීම මූල ගැටිති තුල සිටින බැක්ටීරියා මගින් පස සාරවත් කිරීම සද්ද වැඩි කරලා අහන්න They go from expected to extraordinary in the blink of an eye. You're awestricken. They transform themselves to something that you've never seen before. They swagger and serenade. They dance and display. They're unlike any creatures on Earth, and one of the most astounding phenomena ever witnessed. The birds of paradise. Found here in the nearly impenetrable mountains and valleys of the island of New Guinea, in the greatest remaining tract of rainforest in the entire Asia-Pacific region. They exist nowhere else on Earth. How did that happen? How did that... to say, why, or, how did that happen? How did that come to be? The birds of paradise are remarkable not only for their exceptional beauty and almost otherworldly appearance, but as veritable living textbooks on adaptation and sexual selection. The females are looking at this whole package and can discern something about him by minor variations. The more complex it is, the harder it is to make it look right, And nowhere else. What function do their outrageous plumes and ornaments play? And what exactly are they doing? For me, it still always goes back to the original driving question, and that's, how did it happen? How did the birds of paradise come to be? Witness diverse strategies of evolution at work.
and experience one of nature's most extraordinary hidden wonders up close. A world where beauty and behavior are intertwined. A spectacle not possible any other place on earth. හරි. කට්ටිය පාඩම අහන් හිටියා ඔන්න මම කෙනෙක්ගේ වීඩියෝ එක පෙන්නනවා. හරි. ඒක දැක්කනේ ලෝකේ ඉන්න කුස්සේ කුරුල්ලෝ ඉන්නවද? එයාලගේ ලස්සන කොහොමද කියලා. අපි දැකලවත් නැහැනේ. ඒ කියන්නේ කට්ටිය ශ්‍රී ලංකාවේ නැහැ. මේ වෙන රටවල ඉන්නවානේ. අපි කට්ටිය දැකලවත් නැහැ. ඉතින් මේ අපි පාඩම හොඳට අහගත්තානේ. ඒ හින්දා මම ඒක දැම්මා. තව පාඩම අහන් හිටියොත් අද නම් දැන් වෙලා නැහැ. අපි තව ටිකක් කරනවානේ පාඩම. ලබන ප්‍රති තවම හරි හොඳ දෙයක් ඔයාලට පෙන්නනවා. පාඩම් වලට දැනගත් වෙන දෙයක්. හරි. අපි ආපහු පාඩමට යමු. Excuse me sir, දැන් පෙන්නපු වීඩියෝ එක WhatsApp එකට දාන්න පුළුවන්ද? දරුවෝ එක නම් හුඟක් ලොකු එකගේ YouTube එකේ දැක්කේ නැවම තියෙනවා. ඒක WhatsApp දාන්න බෑ ඒක ලොකු වීඩියෝ එකක්. ඒ කියන්නේ quality වැඩි නේ. මේ දාන්න බෑ මොකද මේ WhatsApp එකට දාන්න පුළුවන් උපරිම ගාන මෙගාබයිට් 100යි. මෙගාබයිට් 100ට වැඩිව දාන්න බෑ YouTube එකේ. WhatsApp එකට. මම බලන්න අතයි එක අඩු කරලා දාන්න පුළුවන් කියලා මම බලන්නම්. ඒකට මම group එකට දාන්න. Okay sir. හරි. ආනෝපුති බලන්න 14 වෙනි ප්‍රශ්නේ. 14 වෙනි ප්‍රශ්නේ බලන්න. බෝතල් මුදි පෑදීම සඳහා භාවිතයට ගන්නා කිරලැබ හපාගන්නේ කුමන ශාකයේ කුමන මුල් වර්ගයෙන්ද කියලා අහනවා. හරි. අන්නේමනේ බෝතල් මුදි පෑදීමට භාවිතයට ගන්නා කිරලැබ හපාගන්නේ කුමන ශාකයේ කුමන මුල් වර්ගය මගින්. මම කියවන කාඩ් මොකක්ද පුතේ? කිරල ගහේ තියෙන මුල් වර්ගයක් මොනවද? අර වතුරින් උඩට එන මුල් වර්ගය මම කිව්වේ. වායුදර මුල් කිව්වනේ. ඒ මුල් වලින් කෑලි කපාගෙන තමයි අපි කිරලැබ හදන්න ගන්නේ. අපි කියමු. බෝතල් මුඩි සඳහා භාවිතයට ගන්නා කිරලැබ හදාගන්නේ කුමන ශාකයේ කුමන මුල් වර්ගයේ මගින්ද? කියන්නේ කිරල ශාකයේ වායුදර මුල් මගින්. කිරල ශාකයේ වායුදර මුල් මගින්ය. කිරල ශාකයේ වායුදර මුල් මගින්ය. ආනපතිලට දෙපස්ස කිරල ඇබවල සවිවර ගතියට හේතුව කුමක්ද? මොකක්ද ළමයි සවිවර කියන්නේ? විවර කියන්නේ මොකේද? විවර කියලා කියන්නේ විවරයක් කියලා කියන්නේ සිදුරක්. සා කියන්නේ සහිත කියන්නේ. එනම් පුතේ සවිවර කියන්නේ සිදුරු සහිත කියන්නේ. ඕනම එකක් සවිවරයි කියලා කියන්නේ කි සිදුරු තියනවා කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අර තට්ටු හතක් තියෙන ක්‍රීම් එකකට බිස්කට් එකක් ගන්නකො. තට්ටු හතක් උඩ අර තියෙන්නේ මේ ඊයේ නැද්ද කියන්නේ තට්ටු හතක් තියෙනවා කියලා. ක්‍රීම් එකකට බිස්කට් එකේ බලන් අරගෙන ඇතුලේ කඩලා බැලුවොත් සිදුරු තියෙනවා. අන්න මේක සවිවරයි. ආප්පයක් තරම් බලන්න ආප් මැද්දෙන් කඩලා අර මැද සුදු පාට එකේ සිදුරු තියෙනවා. අන්න සවිවරයි. මල්බන්ස් ගෙඩියක් ගන්න බලන්න දෙක කඩලා මැද සිදුරු තියෙනවා. සවිවරයි. අන්න ඒ වගේ පුතේ කිරලැබය ගත්තත් කිරලැබේ කපලා බැලුවොත් ඇතුලේ චූටි
සිදුරු තියෙනවා. ඉතින් යාලා අහන්නේ කිරලැබවල සවිවර ගතියට හේතුව කුමක්ද? හේතුව ඇතුලේ කුඩා සිදුරු තියෙනවා. අපි ලියමු. අනවා කිරලැබවල සවිවර ගතියට හේතුව කුමක්ද? ලියන්න. එම මුල්වල එම මුල්වල එම මුල්වල එම මුල්වල එම මුල්වල ඉතා කුඩා එම මුල්වල ඉතා කුඩා එම මුල්වල ඉතා කුඩා සිදුරු සහ අවකාශ එම මුල්වල ඉතා කුඩා සිදුරු සහ අවකාශ පිහිටීම එම මුල්වල ඉතා කුඩා සිදුරු සහ අවකාශ පිහිටීම. හරි. එතකොට පුතේ මෙතන මේ තියෙන්නේ රූපයක් දාලා මෙහෙම රූපයක් දීලා හරි මේ රූපවල යටින් නම් ලියා ගන්න. පොත නැති කට්ටිය පොත හම්බුනාම ලියා ගන්න. මේ තියෙන කට්ටිය මේක යටින් නම් ලියා ගන්න මොනවද මේ ශාක කියලා. හරි. තියෙන ලියා ගන්න යටින් අනිත් කට්ටිය මේ තමන්ගේ ලියන පොතේ ලියා ගන්න මේ රූපෙට කියන නම් ටික. මේ රූපෙට ලියා ගන්න නැති කට්ටිය පුතේ නිකන් දැනට ලියා ගන්න. ලියන පොතේ නම් හතර ලියා ගන්න පොත හම්බුනාම කියන්න පුළුවන්. මෙයාටින් ලියා ගන්න මෙයාගේ නම ඕකිඩ් කියලා ලියන්න මෙයාට. ඕකිඩ්. මේ මොනවද? ඕකිඩ්. දෙවෙනි කෙනා කවුද එතකොට? නුග. ලියන්න එයාට තියෙන්නේ කරු මුල්. අර කලින් තියන්නේ ඕකිඩ් කියලා ලියවනේ. ඕකිඩ් කියලා ලියලා එතෙන් ගියා ගන්න යට තියෙන මුල් වර්ගය. වායව මුල්. අර උඩ තියෙන එක වැරදි ඈ. උඩ වායව මුල් තිබුණ අනිත් ඒවා වැරදි තියෙනවා. එහෙනම් මේ කලින් රූපේ ඕකිඩ් ලියන්න වායව මුල්. දෙවෙනි රූපේ නුග කරු මුල්. දෙවෙනි එක නුග කරු මුල්. තුන්වෙනි එක වැටකිලියා. තුන වැටකිලියා කයිරු මුල්. හතර බුලත් ආලග්න මුල්. එක ඕකිඩ් වායව මුල්. දෙක නුග කයිරු මුල්. දෙක කරු මුල්. තුන වැටකිලියා කයිරු මුල්. හතර බුලත් එහෙම නැත්නම් ගාම්බරිස් ආලග්න මුල්. හරි ඊළඟ 15 16 කියලා නවත්තමු. හරි බලන්න පුතේ 15 අතු නොබැඳුණු කඳක් සහිත ශාක කිහිපයක් ලියන්න. කඳේ අතු බෙදිලා නැහැලු. ඒ කියන්නේ එහෙම නේද? අපි දන්නවා සමහර ශාක පොළවේ ඉඳන් උඩට යනකම් එක සමානයි. අතු බෙදිලා නැහැ. සමහර ශාක තැන් වලින් අතු බෙදලා තියෙනවා. අහනවා අතු නොබෙදුණු ශාක මොනවද? අතු බෙදුණු ශාක මොනවද කියලා. අපි දන්නවද මොනවද? අතු බෙදුණුව මොනවද? නොබෙදුණුව මොනවද? බෙදලා නැතිව මොනවද? තල්, පොල්, කිතුල්, උණ, ඊට පස්සේ මොනවද? බඩේ රිඟු අතු නොබෙදුණු. බෙදුණුව මොනවද? කජු, අඹ, කොස්, पेड़ बेल कौन तरह तीन ले 15 අතු නොබෙදුණු කඳක් සහිත ශාක කිහිපයක් ලියන්න. 15 පොල්
tal, kitul, pol, tal, kitul, badai ringgu, pol, tal, kitul, badai ringgu, vi, rangha, vi, huak, gahte mani, pujane, huak, una gahte mani, pol, tal, kitul, badai ringgu, huak, una, vi, huatu, nobedunu shaka. දාසෙන් අනදගොනි වාල්ක බලන්න අපි බෙදුණු කඳක් සහිත ඒක බෙදිච්ච ඒවා ඕන තරම් තියෙනවා බෙදිච්ච ඒවා කියන්න බලන්න බෙදිච්ච ඒවා අඹ කොස් දෙල් පේර රබුටන් මිරිස් යාළුවෝ කියන්නේ මිරිස් බෙදලා තියෙන්නේ අඹ කොස් පේර ජම්බු මිරිස් ඕවාතු බෙදිච්ච ශාක තෘණ තනකොළ මොනවද දෙන්නේ තනකොළ එන්නේ පුතේ අතු බෙදිලා නැති ශාක අතු බෙදිලා නැහැ තනකොළ වල මෙහෙමනේ මේ වලට පොඩි කොළ ටිකක් ඇවිල්ලා තියෙන්නේ තෘණේ එන්නේ නොබෙදුණු ශාක වල කරුණ ඉගෙන 13 වෙනි ප්‍රශ්නේ තිබුණේ 13 වෙනි ප්‍රශ්නේ කරුණ උදාහරණ පිළිගන්නේ නුග හරක්කඩෝල් කියලා මොකද්ද මේ කරුණ කියන අත්ින් ඉන්න මුල් වල කාර්ය මොකද්ද පුතේ අපි කිව්වේ අතු වලට ආධාරයක් විදිහට ක්‍රියා කරනවා කියන්න පුතේ අතු වලට අතු වලට ආධාරකයක් ලෙස ක්‍රියා කරයි අතු වලට ආධාරකයක් ලෙස ක්‍රියා කරයි හරි ඒ තමයි කරු අත්ෙන් ඉන්නේ අතු වලට ආධාරකයක් විදිහට ක්‍රියා කරයි ඊළඟට බැරුණා ඊළඟට කයරු මුල් ආයේ කොහෙන්ද පුතේ කඳෙන් යාවි දෙපැත්තට ඒක ලියන්නේ එහෙනම් කයරු මුල් වල පුතේ කන්දට ආධාරකයක් ලෙස ක්‍රියා කරයි කන්දට ආධාරකයක් ලෙස ක්‍රියා කරයි හරි මම හිතන්නේ අද ක්‍රියාත්මක තේරුමක් කියලා ඔව් පුතේ ස්ට්‍රෝබෙරි අයිති වෙන්නේ ස්ට්‍රෝබෙරි අයිති වෙන්නේ මොන එකටද ස්ට්‍රෝබෙරි වල ගෙඩි හැදෙනවනේ පුතේ ගෙඩි හැදෙනවා කියන්නේ මල් පිපෙනවානේ ස්ට්‍රෝබෙරි කියන්නේ සපුෂ්ඨ ශාකයක් ස්ට්‍රෝබෙරි වල පොඩි පැලිය වල අතු බෙදෙනවා අතු බෙදෙන ශාකයක් සපුෂ්ඨ ශාකයක් ස්ට්‍රෝබෙරි කියන්නේ හරි පුතේ කයිරු මුල්ද කියලා හුවස ඕල් જાතිය මොකද්ද කියලා හුව ස්ට්‍රෝබෙරි වල මොකද්ද කරු මුල්ද කියලාද ඒක අයිති වෙන මුල් જાතිය මොකද්ද සර් ඒක සාමාන්‍ය මුල් පුතේ ඔය අඹ කියන්නේ ස්ට්‍රෝබෙරි මුදු මුලක් තියෙනවා පොඩි මුදු මුලක් තියෙනවා වෙන මුල් જાතියක් කියන්න බෑ අපිට අර විශේෂ මුල් වර්ග නෙමෙයි සාමාන්‍ය මුල් හා සර් මේ සර් වැඩ පොතේ පේපර් කට්ටලා හරි අහගන්නකො පොඩක් අහගන්නකො වැඩ පොතේ පේපර් කට්ටලේ ඕන කට්ටියට මැසේජ් එකක් දාන්න පුතේ පහුගිය දවස්වල පොත් ඉදිරිලාලු තිබ්බේ යාට යවන්න පරක් වුණා කියලා කිව්වා ඒ නිසා මම කට්ටියට අම්මෙන් පරක් වුණා නම් හේතු දෙන්න තියන් කතා කරලා තියෙන පරක් කියලා ආයෙත් උන කට්ටියට කියන්න මම
බුක්ස් එකෙන් අහලා කියන්නම් පොත් එක තියාපො මම මොනවද කතා කරන්නේ සර් ස්ට්‍රෝබෙරි වලින් තාපල හැදෙනව නේද? ස්ට්‍රෝබෙරි මොකද්ද තාපල හැදෙනව නේද සර් ස්ට්‍රෝබෙරි වලින්? ඔව් ස්ට්‍රෝබෙරි තව පැල හැදෙනවා ඔව් හැදෙනවා සර් දිකුම්බ පැලේ කොහොමද අල්ලනකොට අර ඇකිදෙන්නේ? ඒක තියෙන අපේ ශාක චලන ගැන කියා දීති ඉන්දිය කුඹ ශාක වල තියෙනවා පත්‍රේ පටන් ගන්න තැන පොඩි ගැටයක් විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ මේ ගැටෙන් තමයි සිග්නල් එක යන්නේ කියලා ඒක වල හදවතට වැඩි පුතේ ඒක අර අපේ ස්නායු වගේ සංවේදනයක් කියලා කිව්වේ දිකුම්බ වල හරි නේද මේ මම කලින් දැන් ආපුතේ වඩ පොඩක් කියන්නකෝ මම දැන් අද මම දැන් මාර කරට ඉර පේපර් කට්ටිය ගන්න බැරි වුණා මේ තින් තත්ත්වේ හින්දා සෙට් අපම සෙග්ගක් දාන්න කියලා කිව්වේ හරි අපි මම මේ දවස්වල ඉන්නේ පුතේ කොළඹ හරිද කොළඹ තමයි මේ දවස්වල ඉන්නේ ඒකවල මම ඔයාලට ගන්නවා නේද බෝඩ් එකකුයි අලුතෙන් රවුටර් එකකුයි එහෙම ගත්තා නම් තමයි මේ රවුටර් එක ස්පීඩ් එක හොඳයි කියලා මේ අදිර වෙන්නේ නෙකුත් නෑ මම හිතන්නේ ඔයාලට වීඩියෝස් ටික පුතේ හොඳට පැහැදිලිව තෝරනද ඔයාලට ඔව් සර්. හොඳට පෙනුණා පැහැදිලිව. ඔව් සර් පැහැදිලිව පෙනුණා. උදාර වෙනදා පෙන්නද්දි වෙනදා පේදි ටිකක් පොඩ්ඩක් අර කොට කොට වගේ වැඩි කර පෙන්නනවානේ අද එහෙම නෑ නේද හොඳට පෙනුණා නේද වීඩියෝස් එක ඔව් සර් හොඳට පෙනුණා. හරි එහෙනම් ප්‍රශ්නයක් නෑ හරි මම එහෙනම් අර කලින් දාපු වීඩියෝ එකක් දැන් පන්ති කරලා දාලා මේ නොකරන්න වීඩියෝ දුන්නාට පස්සේ ඔයාලා ලීව් වෙන්න මොකද මම කලින් දාපු වීඩියෝස් වල මේ කියන්නේ කවුගේ වීඩියෝ වල මේ ක්ලියර් මදි වුණා මේ මම ඒක අපෝ දාලා ප්ලේ කරන්නම් ඔයාලා බලලා ඉවරලා ලීව් වෙන්න ඉතින් හරි නේද මම ප්‍රශ්නයක් තිබුණොත් මට WhatsApp එකට මෙසේජ් එකක් දාන්න අද මට රෙකෝඩ් එක දාන්න. හරි අනිවාර්යෙන් දෙන්න හරි එහෙනම් මම දැන් ප්ලේ කරන්න වීඩියෝ එක මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කියන්න පුතේ දැන් අර ගෲප් එකට දාලා තිබ්බේ මේ කරන්ට් එක ෂෝට් කරන වීඩියෝ එකක් සර් එතන ගිනි ගන්නවා වගේ පෙන්වුවා එතන මොකක් වලාද සර්? දැන් පුතේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ඔය කරන්ට් එක කියලා ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන එකක් හරි කමන්නේ ඉලෙක්ට්‍රෝන එක જાතියක් තියෙනවා ඒක තමයි කම්බි දිගේ ගමන් කරන්නේ එතකොට ඒකේ තියෙනවා මේ අධි වෝල්ටේජ්තාවය අඩු වෝල්ටෙන් විදිහට කරන්ට් එක වැදුණා කියලා මේ සාමාන්‍යයෙන් මැරෙන්නේ නැහැ නේ ඔය පායන කණු වල තියෙන කරන්ට් කම්බි වල යන කරන්ට් එක අධි වෝල්ටේජ්තාවය වෝල්ට් 33000ම ඔහම යන්නේ ඒක ඔයගෙන් එකක් ෂෝට් වුණාට පස්සේ ඒවත් හත් වෙන එකපාරට කරන්ට් එක ආවට පස්සේ හත් වෙනවා ලොකු කරන්ට් එකක් ආවට පස්සේ හත් වෙලා තමයි ඒව ගිනි ගන්න පටන් ගන්න ඊට පස්සේ ඉතින් අර වගේ ගිනි පුළඟු ඉතිත් වෙලා එතන ඒ වයර් කම්බි කඩාගෙන යනවා ඒක උණු වෙනවා රස්නෙට එහෙම වෙන්නේ සර් මට 12 වෙනි ප්‍රශ්නේ තේරුන්නේ නැහැ. Okay sir, thank you sir. අදල මම අපෝ කියලා දෙන්න තත්ති. Good night sir. හරි මම මේක ප්ලේ කරලා. Good night, sir. Good night sir. Have a nice day. Have a nice sir. day, Thank you, sir. Bye sir. Thank you sir.